අපි මීට පෙර පාඩම් පරිච්ඡේදයෙන් 7 වන පාඩම් එකකේ මහ බැංකු හා මහ බැංකු කාර්යභාරය කියන පරිච්ඡේදය හා සම්බන්ධ ව්‍යුහගත අභ්‍යාස 2020 සිට 2000 වසර දක්වා යොමු වෙච්ච විභාග ගැටළු ආකාරයෙන් සාකච්ඡා කළා. පිළිතුරුපත් සමීක්ෂණයේදී අපේක්ෂා කරන පිළිතුරු වල ස්වභාවය සහ ඒ ස්වභාවය අනුව ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳව අවබෝධයක් දුන්නා. මම විශ්වාස කරනවා ඔබේ අවබෝධය ගත්තා. මොකද ලබා දෙන ලකුණු වලට සමපාත වූ පිළිතුරු තමයි අපි ඉදිරිපත් කරන්න ඕනේ. අපි සපේන පිළිතුරට සාධාරණ වූ ලකුණක් නෙදෙන්නේ. ඒ සාධාරණ ලකුණක් ගන්න අපේ පිළිතුරත් ඒ ලකුණට සාධාරණ වෙන්න ඕනේ. අන්නේ සාධාරණ බව කියන එක ආරක්ෂා කරමින් පිළිතුරු ලියන්නේ කොහොමද? ඒ තුලින් අපට ලැබෙන සම්පූර්ණ ලකුණ හෝ ලකුණු ප්‍රමාණය ලබා ගන්න කොහොමද කියලා ඔබ අනිවාර්යයෙන්ම අවබෝධයක් ගත්ත කියලා මම විශ්වාස කරනවා. ඊට අමතරව ව්‍යුහගත අභ්‍යාස ඇතුළෙන් ඉදිරි විභාගවලදී යොමු වෙන්න පුළුවන් අපේක්ෂිත නැත්නම් ආදර්ශ ප්‍රශ්න කිහිපයකුත් සාකච්ඡා කළා. අද අපි පටන් ගන්න පරිච්ඡේදයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහ බැංකු ඒකකයටම අදාළ වාස්තික අභ්‍යාසයි. ඒකත් අපි 2020 සිට 2000 දක්වා අතරතුර විභාග ප්‍රශ්න වලට යොමු වෙච්ච ගැටලු සහ ආදර්ශ ප්‍රශ්න කිහිපයක් තුළින් මහ බැංකු ඒකකය හා සම්බන්ධයෙන් අනාගතයේදී ඔබට ලැබෙන ඕනෑම ගැටලුවකට පිළිතුරු ලියන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය මම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ ඒ සඳහා වෙහෙසෙන්න ඕනේ. ඔබ ඒ සඳහා කැප වෙනවා කියලා මම විශ්වාස කරනවා. මුලින්ම අපි බලමු පළවෙනි ප්‍රශ්නය. මේක 2000 වර්ෂයේ විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච ප්‍රශ්නයක් 20 වෙනි අභ්‍යාසයේ වශයෙන්. මුලින්ම අපි කතා කරන්නේ හැමදාම කතා කරනවා වගේ MCQ අභ්‍යාස. නිවැරදි පිළිතුර තෝරා ඒ අංකේ ප්‍රශ්න ඉදිරියෙන් නැති තිත්‍රිමත ලියන්න. දැන් ඉතින් මේ අභ්‍යාස කතා කරන්න යොමු වෙනකොටම හැමදාම මගේ ඔළුවට එන දේ මම කියනවා. දැනුත් කියන්නේ මේ යන්නේ. මොකද්ද? ඔබ විභාගයේදී සාපේක්ෂව ලකුණු වැඩියෙන් ලබා ගන්නවා ව්‍යුහගත පේපර් එකකින්. එනම් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වන වාස්තික අභ්‍යාස සම්බන්ධයෙන් ලැබෙන ප්‍රශ්න පත්‍රයේදී ඔබ අඩු ලකුණු ලබා ගන්නවා. ඕක තමයි ඇත්ත කතාව. ඒකට හේතු දෙකක් තියෙනවා. මම හිතන්නේ හේතු දෙක දැන් කිව්වා ඇද්ද මන් දන්නේ. ඒ හේතු දෙක ඔබේ ඔළුවේ දැන් තියෙන්න ඕනේ. මොකක්ද එකක් සම්පූර්ණ විෂය නිර්දේශය සෑම අස්සංකුලක් නෑරම ඔබ ස්පර්ශ කරලා නැහැ. නැත්නම් සමස්ත විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ඔබ හඳුනාගෙන නැහැ. තේරුම් අරගෙන නැහැ. එක්ක ඔබ පාසල් අධ්‍යාපනයේ අකණ්ඩව ලබා ගත්තේ නැහැ. එක්ක ඔබ උපකාරක පන්ති වලින්වත් ඒ අඩුව සපුර ගත්තේ නැහැ. එහෙම නැත්නම් මේ DP education පාඨමාලාව තුලින් අපි ලබා දෙන පාඩම් වැඩසටහන් අකණ්ඩව පරිශීලනය කරේ නැහැ. ඔය හේතු එකක් නිසා හෝ දෙකක් හෝ තුනම නිසා සමස්ත විෂය නිර්දේශයේ ඔබේ මනස තුල පවතින්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම සාධකය. දෙවෙනි සාධකය තමයි ඔබ මේ ප්‍රශ්න පත්‍රයටත් මේ ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙන වාස්තික අභ්‍යාස වලටත් වැඩි බරක් තබන්නේ නැහැ. වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔබ නිතරම මේකට අඩු අවධානයක් අඩු බරක් තමයි තබන්නේ. ඔබේ මනස තියෙනවා එකක් BS පේපර් එක ලේසි. BS පේපර් එකෙත් ෆස්ට් පේපර් එක ලේසි. ඒක සිම්පල්. MCQ ප්‍රශ්නේ අපිට ටක් ගාලා උත්තර දෙන්න පුළුවන්. එහෙම බෑ. මම ලබාගත් උත්තරපත්‍ර පරීක්ෂණ අත්දැකීම අනුව ලකුණු 85ත් 95ත් අතර ප්‍රමාණයක් ලබාගත්ත දෙවන ප්‍රශ්න පත්‍රයේදී මම උනස් සතුරු වෙනවා මේ ළමයා අනිවාර්යයෙන්ම හොඳ ලකුණුත් එක්ක ඒකක් ගන්නවා කියලා. නමුත් මගේ බලාපොරොත්තු පුදුම විදියට සුණු විසුණු කරමින් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගන්නේ ලකුණු 45ත් 55ත් අතර ප්‍රමාණයක්. මොකද වෙන්නේ? ඒ සමර්ථය ලැබෙන්නේ. මොකද දෙවෙනි හේතුව බලපානවා ඔබ අඩු අවධානයක්. ඔබ හිතන මේක ලේසි ප්‍රශ්න නෑ. මේක ලේසි නෑ. මොකද මේකේ තියෙන කෙලින්ම නිශ්චිත පිළිතුරුනේ. මේකෙදි වාස්තික අභ්‍යාස කියන්නේ යම් ප්‍රශ්නයකට තියෙන්නේ වඩා හොඳ එකම පිළිතුරයි. විකල්ප නැහැ.
ඒ එකම පිළිතුර අපි හරියටම දැනගන්න ඕන. ඒක තමයි අමාරුම දේ. දැන් MCQ ගත්තොත් MCQ එකේ උත්තර පහෙන් උත්තර තුනක් වැරදි. දෙකක් හරි. හරි දෙකෙන් වඩා නිවැරදි උත්තරේ තෝරගන්නේ කොහොමද කියලා ඔබට අවබෝධයක් නැහැ. වඩා නිවැරදි උත්තර ස්පර්ශ කරන්න ඔබේ සංයමය ඔබ පාවිච්චි කරලා නැහැ. තේරුණාද? ඔබේ තාර්කික භාවය ඔබ පාවිච්චි කරලා නැහැ. ඒ නිසා හරි පරිස්සම් වෙන්න. මේ පේපර් එකට තමයි ඔබ වැඩිම අවධානය යොමු කරන්න. මම බය වෙන්න කියනව නෙවෙයි. අනවශ්‍ය පීඩනයක් ඔබේ මනසට ඇතුළු කරනවත් නෙවෙයි. මම මේක නැවත නැවතත් කිව්වේ නැත්තම් මම දන්නවා මෙතෙක් කල අවුරුදු ගණනාවක් තිස්සේ විභාගයට මුහුණ දීපු ශිෂ්‍යයන්ගේ මානසිකත්වයටම සමාන මානසිකත්වයක් තමයි ඔබ තුල ජනිත වෙන්නේ. මේ පේපර් එක ලේසි. මේක ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්. එහෙම හිතන්න එපා. මේක තමයි අමාරු. හරිම සූක්ෂම ලෙස නිවැරදි ලෙස ප්‍රශ්න තේරුම් ගැනීම, නිවැරදි ලෙස උත්තරේ හඳුනා ගැනීම තුළින් නිවැරදිම උත්තරේ ලියලා ලකුණු ලබා ගන්න ඔබ ලොකු පරිශ්‍රමයක් දරන්න ඕනේ. පැහැදිලිනේ? පළවෙනි ප්‍රශ්නේ තමයි 2020 ආපු 20 වෙනි MCQ ප්‍රශ්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන පරමාර්ථයක් වන්නේ පරමාර්ථය කියලා අදහස් කරන අරමුණුම තමයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් කියන එකම තමයි මේ තියෙන්නේ. හරිද? ප්‍රධාන අරමුණක් කිව්වොත් හරියි. දැන් පරමාර්ථ අරමුණු දෙකක් නේ දරුවනේ. මතකනේ? පරමාර්ථ කියන්නේ ව්‍යාපාරයක් දිගුකාලීනව ව්‍යාපාර කටයුතු වල යෙදීමෙන් ළඟා කරගන්න අපේක්ෂිත දිගුකල් ප්‍රතිඵල. පරමාර්ථ. අරමුණු කියන්නේ ව්‍යාපාරයක් කෙටිකාලීනව ව්‍යාපාර කටයුතු වල යෙදීමෙන් ළඟා කරගන්න අපේක්ෂිත කෙටිකාලීන ප්‍රතිඵල. දැන් ඒකේ කෙටිකල් දිගුකල් ප්‍රශ්නේ මේක මෙතනට විතර සම්බන්ධ කරගන්න එපා. පේපර් එකේ වර එක අහනවා මහ බැංකුවේ ප්‍රධාන පරමාර්ථ. වර එක අහනවා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු. ඒකේ තරම් ඒ භාෂාව විතර හිතන්න යන්න එපා. තේරෙනවද? දෙකම එකයි. අපි දන්නවා මූලික පරමාර්ථයවත් අරමුණු දෙකයිනේ. ආර්ථික හා මෙල ස්ථායීතාවය, මූලික ක්‍රම ස්ථායීතාවය. ওই දෙකෙන් එකක්ම වෙන්න ඕන පිළිතුරට. පළවෙනි එක රජයේ බැංකුකරු ලෙස කටයුතු කිරීම. අරමුණක් නෙවෙයිනේ. ඒක මොකද්ද? කාර්යයක්. ඒක උත්තරේ නෙවෙයි. රජයේ මූල්‍ය නියෝජිතයා ලෙස කටයුතු කිරීම. මොකක්ද ඒක? ඒකත් කාර්යයක්නේ. රජයේ මූල්‍ය නියෝජිතයා වශයෙන් ඒ ක්‍රියා කිරීම එක කාර්යයක්, වගකීමක්. ඒකත් අරමුණක් නෙවෙයි. බැංකුව ලෙස කටයුතු කිරීම. ඒක මොකද? ඒකත් මහා බැංකුවේ ප්‍රධාන කාර්යයක්. ඊළඟට දේශීය මුදලේ ස්ථායීතාවය ආරක්ෂා කිරීම. දේශීය මුදලේ ස්ථායීතාවය ආරක්ෂා කිරීම. ඒක හරි වගේ නේද? අපි ඒක තියමුකෝ. මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රවර්ධනය කිරීම ඒක අරමුණක් නොවේ. ඒක මහා බැංකුවේ මඟ පෙන්වීම. මඟ පෙන්වීමේ සේවයක්. එහෙනම් උත්තරේ මොකද්ද? හතරවෙනි එක. දේශීය මුදලේ ස්ථායීතාවය ආරක්ෂා කිරීම. ඒ කියන්නේ මොකද්ද? ආර්ථික හා මිල ස්ථායීතාවය කියන එකම කොටසක් වශයෙන් පෙන්වනවා මේක. අපිට පුරුදු ආර්ථික හා මිල ස්ථායීතාවයනේ. එහෙනම් ඒකෙදි ආර්ථික නැතුව දේශීය මුදලේ ස්ථායීතාවය කියන්නේ මුදල් සැපයුම ප්‍රශස්තව පවත්වාගෙන ගිහිල්ලා වෙළඳපොලේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම පහළ සාමාන්‍ය මට්ටමක රඳවා තබාගෙන පවත්වාගෙන යාම. ඒකෙන් වෙන්නේ මොකද්ද? මුදලේ ස්ථායීතාවය කියන්නේ මුදලේ ක්‍රය ශක්තිය. මිලදී ගැනීමේ උට හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය එකම මට්ටමක තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි අරමුණක් වෙන්නේ. එහෙනම් උත්තරේ 4. අපි බලමු දෙවෙනි ප්‍රශ්නය. මේක 2001 විභාග ප්‍රශ්නෙට යොමු වෙච්ච ප්‍රශ්නයක්. 25 වෙනි MCQ ප්‍රශ්න වශයෙන් ආපු එක. මහ බැංකුව බැංකු කරුවන්ගේ බැංකුව ලෙස සැලකනවා. මහ බැංකුව බැංකු කරුවන්ගේ බැංකුව කියලා සැලකනවානේ. එක රජයේ බැංකුව ලෙස කටයුතු කරන නිසා වැරදි. ඒක වෙනම අන්තයක් නේ. මේක වෙනම අන්තයක් නේ. අන්ත දෙකක් නේ. ඒකත් මහ බැංකුවේ කාර්යයක් තමයි. තේරුණාද? නමුත් ඒක රජයේ විනුවෙන් කරන කාර්යභාරයක්. ඒක නෙවෙයි පිළිතුර එතකොට. ව්‍යවහාර මුදල් නිකුත් කරන නිසායි. නෑනේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීම මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන්ගෙන් එකක්. තේරුණාද? රටේ මූල්‍ය අධිකාරිය වශයෙන් රටට අවශ්‍ය කාසියාඩු නෝටු නිකුත් කිරීම මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. ඒක බැංකුකරුවන් වෙනුවෙන් කරන කාර්යයක් නෙවෙයි. බැංකුකරුවන් වෙනුවෙන් පමණක් කරන කාර්යයක් වුණා නම් බැංකුකරුවන්ගේ බැංකුකරුවෝ සලකන්න පුළුවන්. දැන් මේක එහෙම සලකන්න බෑ. එහෙනම් ඒකත් පිළිතුර නොවේ. බැංකු තුලනා ආයතනයක් පවත්වාගෙන යන නිසා. බැංකු තුලනා ආයතනය. ඒක හරි වගේ. ඒ කියන්නේ බැංකු අතර විවිධ මූල්‍ය ගනුදෙනු
සිදුවීම හරහා බැංකු අතර ණයගැති ණයහිමි සම්බන්ධතා ඇති වෙනවා. අන්නේ ණයගැති ණයහිමි සම්බන්ධතා මහ බැංකුව තුල පවත්වගෙන යන බැංකුවල ගිණුම් නැත්නම් පේවීමේ ගිණුම් තුල හරබැර වශයෙන් ගලපලා බැංකු අතර ණයගැති ණයහිමි සම්බන්ධය සමනය කරන්නේ මහ බැංකුව. එනම් බැංකු තුලනායතනයක් වශයෙන් බැංකු අතර ණයගැති ණයහිමි සම්බන්ධය තුලනය කරන තුලන ආයතනය කියන භූමිකාව රඟ දක්වන්නේ මහ බැංකුව. ඒ නිසා බැංකුවල බැංකුකරුවෝ වශයෙන් අපිට මේ පිළිතුර ගන්න පුළුවන්. නමුත් අපි එතනින් නතර වෙන්නේ නැහැ. මම කියන එක ඔබ වාස්තික පේපර් එක අසාර්ථක වෙන්නේ මෙන්න මේ වගේ තැනකදී මේ උත්තරේ ඔබ මාක් කරනවා යටින් තියෙන උත්තර දෙක ගන්න නොසලකා. නමුත් මීට වඩා හොඳම මීට වඩා පුළුල් අර්ථයක් තියෙන පරිපූර්ණ අර්ථයක් තියෙන තව උත්තරයක් තියෙන්න පුළුවන් යට. අපි ඊටු දෙකත් කියවන්න ඕන. බැංකු ගිණුම් පවත්වා ගන්න නිසා. බැංකු ගිණුම් පවත්වා ගන්න නිසා. ඒකත් හරි වගේනේ. මේකත් හරි එහෙනම් ඒකත් හරි. ඇයි බැංකුවල ගිණුම් පවත්වාගෙන යන වෙනත් ඉහළ මූල්‍ය ආයතනයක් නැහැ. අපි වාණිජ බැංකුවල ගිණුම් පවත්වාගෙන යනවා වගේ මහ බැංකුව තුල තමයි වාණිජ බැංකුව ගිණුම් පවත්වාගෙන යන්නේ. ඒ නිසා බැංකුවල බැංකුකරුවෝ වෙනවා මහ බැංකුව. ඒකත් හරි. බැංකු පිහිටුවීමට බලපත්‍ර නිකුත් කරන නිසා. නෑනේ. ඒකෙන් බැංකු නියාමනයන්නේ කරන්නේ. බැංකුවල බැංකුකරුවෝ එන්නේ නැහැ නේකට තේරෙනවද? එහෙනම් ඒකත් උත්තරේ නෙවෙයි. එහෙනම් මෙතන පේනවද මේ ප්‍රශ්නේ අමාරුයි. උත්තර දෙකක් තියෙනවා. වඩා නිවැරදි උත්තරේ මොකක්ද? බැංකු තුලනායතනයක් පවත්වාගෙන යන නිසා අනිත් එක බැංකුවල ගිණුම් පවත්වාගෙන යන නිසා. මොකද්ද වඩා හොඳම උත්තරේ? 3ද 4ද? 4 ළමයි. 4. ඇයි හේතුව? මේ තුන්වෙනි එකේ උත්තරේ කියන්නේ බැංකුවල බැංකුකරුවා කියන පැත්තට සමීපතාවය අඩුයි. තේරුම් ගන්න හරි සූක්ෂමයි. බැංකුවල බැංකුකරුවා ලෙස මහ බැංකුව ක්‍රියා කරනවා කියන සංකල්පයට සමීපතාවය නැහැ තුන්වෙනි එක. මෙහෙම තිබුණා නම් බැංකු තුලනායතන සේවා පවත්වාගෙන යාම. කිව්වනම් තව ටිකක් සමීපයි. දැන් මේක කියන්නේ බැංකු තුලන ආයතනයක් පවත්වාගෙන යනවා. මිසක් බැංකුවල ණයගැති ණයහිමි සම්බන්ධතා තුලනය කරනවා කියලා එහෙම කියවෙන්නේ නැහැ. තේරුණාද? බැංකු තුලන ආයතනයක් පවත්වාගෙන යනවා. ඒ කියන්නේ ලංකා ක්ලියර් පුද්ගලික සමාගම නේ ඔය කියන්නේ. ලංකා ක්ලියර් පුද්ගලික සමාගම පිටුවල ලංකා ක්ලියර් පුද්ගලික සමාගම ලව්වා බැංකුව අතර ණයගැති ණයහිමි සම්බන්ධය තුලනය කරන පියවර ගන්නවා කියන එක ටිකක් ඈතයිනේ. ඊට වඩා ළඟයි පැහැදිලිවම බැංකුවල ගිණුම් පවත්වාගෙන නිසා. අන්න බැංකුවල බැංකුකරුවෝ වශයෙන් බැංකුවල ගිණුම් පවත්වාගෙන යන්නේ මහ බැංකුව කියන එක අනිවාර්යයෙන්ම මහ බැංකුව බැංකුවල බැංකුකරුවා කියන සංකල්පයට අතිශය සමීපයි. ඒ වඩා සමීපතාවය මතනේ වඩා සමීපතාවය මත. පොයින්ට් එක වඩා සමීපතාවයේ පදනම්ව තමයි සමීපතාවයේ පදනම්ව තමයි අපි මේ පිළිතුර තෝරගන්න වඩා නිවැරදි පිළිතුර වශයෙන්. එහෙනම් පිළිතුර 4. දැක්කද ප්‍රශ්නේ අමාරු නෑ. ඔයාලා හිතන වගේ ලේසි තමයි. මේක සිම්පල්. සිම්පල් වලට කැපිටල් වෙනවා මේ වගේ සමීප උත්තර දෙකක් ආවා. අන්න ඒතොර ඒකේ අපි හරියට තේරුම් ගන්න ඕනේ. දැන් මේ තුන් වෙනි එකෙන් කියන්නේ බැංකු තුලනායතන කටයුතු පවත්වාගෙන යනවා කියන එක නෙමෙයි. බැංකු තුලනායතනයක් පවත්වාගෙන යනවා. ඒක හරි. ලංකා ක්ලියර් පුද්ගලික සමාගම කියන්නේ මහ බැංකුව පිහිටවූ මහ බැංකුව අනුබද්ධ සමාගම. තුලනායතන ක්‍රියාවලිය බාර. ඒතර තුලනායතනය කරනවා කියලා අදහස නැහැ. ඒක සමීප නැහැ. නමුත් මහ බැංකුව බැංකුවල ගිණුම් පවත්වාගෙන යනවා කියලා පැහැදිලිවම ඍජුව කියනවා. ඒක බැංකුවල බැංකුකරුවා කියන එකට හරිම විනිවිද භාවයෙන් යුක්තව සමීපයි. ඒ වඩා සමීපතාවය මත තමයි අපි 4 වෙනි උත්තරේ සිලෙක්ට් කරන්නේ. පැහැදිලිද? ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි ඔයගොල්ලෝ විභාගෙදී අමාරු වැටෙන ප්‍රශ්න වෙන්නේ. ඒක හොඳට අවබෝධයක් ගන්න, අත්දැකීමක් කරගන්න, හිතන්න පුරුදු වෙන්න, තර්ක කරන්න පුරුදු වෙන්න. දැන් මේකට මේ උත්තර දෙක 4 වෙනි උත්තරේ කියලා නිකන් බෑ. මම කොහොමද මේ උත්තර දෙකෙන් 3 වෙනි එක බැහැර කරන්නේ? 4 වෙනි උත්තරේ මම වඩා හොඳම උත්තරේ කියලා මම සමීප කරගන්නේ. තුරුළු කරගන්නේ ඇයි කියන තර්කය ඔබ දැන් මම හිතන්නේ අත්දැකීමක් කරගන්නට ඕනේ. එහෙම වුණොත් තමයි ඔබට අනාගතයේදී මේ හා සමාන ප්‍රශ්නවලට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ නිවැරදිව. ඊළඟ ප්‍රශ්නේ බලමු. මේ 2005 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච බහුවර්ණ ප්‍රශ්නය. 14 වන බහුවර්ණ ප්‍රශ්නය 2005 පේපර් එකේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණකි. මහ බැංකුවේ අරමුණ. රජයේ බැංකුව ලෙස කටයුතු කිරීම වැරදි. ඒක මහ බැංකුවේ කාර්යයක්.
ආර්ථික හා මූල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන යාම. ආර්ථික හා මූල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන යාම. ඒක හරි වගේනේ. ගැටලුවකුණක් දාමුකෝ. කාසියා නෝටු නිකුත් කිරීම කාර්යයක්. විනිමය පාලන කටයුතු මෙහෙවීම කාර්යයක්. මූල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමත් කාර්යයක්. තේරුණාද? එහෙනම් එකම උත්තරේ ආර්ථික හා මූල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන යාම. දැන් ඒකේ ඇත්තටම මේක හරිද? මේ මූල්‍ය කියන එක අපිට මේකට වඩා හුරු මොකද්ද? අපිට වඩා හුරු මොකද්ද? අපිට මේකට වඩා හුරු වෙන්නේ මිල ස්ථායීතාවය කියන එකනේ. මිලනේ. කමක් නැහැ. මිල කිව්වත් මූල්‍ය කිව්වත් වක්‍රව මේ දෙක සම්බන්ධ වෙනවා. තේරුණාද? ආර්ථික හා මිල ස්ථායීතාවය කියන්නේ පොලී මට්ටම පහළ මට්ටමක තබාගෙන නැත්නම් බැංකු පොලි අනුපාතය පහළ මට්ටමක තබාගෙන ආයෝජන දිරිගන්වල නිෂ්පාදනයේ සේවා නියුක්තිය වැඩි දියුණු කරලා වෙළඳ පොලේ සැපයුම වැඩි කරලා වෙළඳ පොලේ සාමාන්‍ය මිල මට්ටම පහළ මට්ටමක තබා ගැනීම. ඒ සාමාන්‍ය මිල මට්ටම පහළ මට්ටමක තබා ගත්තම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මූල්‍ය ස්ථායීතාවයක් ඇති වෙනවා. අපිට මුදල් ඒකකයකින් ගත හැකි භාණ්ඩ ආසේවා ප්‍රමාණය වැඩි වෙනවා. ඒක දිගු කාලයක් අපිට ඒ තත්ත්වය තියාගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මිල ස්ථායීතාවයේ තුලින් මූල්‍ය ස්ථායීතාවය ඇති වෙනවා කියන එක නිසා මේකේ මිල වෙනුවට මූල්‍ය කියලා එන්න පුළුවන් පේපර් එකේ ඒකට කලබල වෙන්න මේක හරි. හරිනේ? එහෙනම් පිළිතුර දෙවන පිළිතුර. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේ 2006 විභාග ප්‍රශ්න වශයෙන් වෙච්ච ප්‍රශ්නය 13 වෙනි බහුවර්ණ ප්‍රශ්න වශයෙන් ආපු එක. ශ්‍රී ලංකා මහ බැංකුවේ පරමාර්ථය කියන අරමුණම තමයි අහන්නේ. දැන් පේනවද මහ බැංකුවේ අරමුණු වලට ලොකු බරක් තබනවා කියන එක දැන් මම කියන්න ඕනේ. ඔබ දැන් ඔබේ මනසින් ඔබ තර්ක කරන්න රයිට් මහ බැංකුවේ අරමුණු වලට විභාග ප්‍රශ්න පත්‍රයේ වැඩි බරක් තබනවා කියන එක දැන් ඔබට පේනෙන්න ඕනේ, දැනෙන්න ඕනේ, හැඟෙන්න ඕනේ. තේරුණාද? අරමුණු කියන එකම තමයි මහ බැංකුවේ පරමාර්ථය කියන අරමුණ කියන එකමයි. පළවෙනි එක කාසියානු නිකුත් කිරීම වැරදියි. ඒක මහ බැංකුවේ කාර්යයක්. බැංකු කරුවන්ගේ බැංකු ලෙස ක්‍රියා කිරීමත් කාර්යයක්. ඒකත් ගන්න බෑ පැහැදිලිව. මතකයිනේ? විනිමය පාලනයත් මහ බැංකුවේ කාර්යයක්. රජයේ බැංකු ලෙස ක්‍රියා කිරීමත් ඒකත් කාර්යයක්. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වාගෙන යාම තමයි එහෙනම් හරි වෙන්නේ. රටේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. ඒ කියන්නේ මහ බැංකු අරමුණෙන් දෙවෙනි එක මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. ඒ කියන්නේ රටේ ව්‍යාපාරිකයන්ගේ සහ පාරිභෝගික ප්‍රජාවගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන්න පුළුවන් වන ආකාරයෙන් ණය සැපිය හැකි ඉහළ ද්‍රව්‍යශීලතාවෙන් යුක්ත මූල්‍ය ආයතන පද්ධතියක් බිහි කර පවත්වා ගැනීම කියන අරමුණ තමයි මේකෙන් කියවෙන්නේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වා ගැනීම කියලා. එහෙනම් ඒක තමයි පිළිතුර වෙන්නේ 5. ඊළඟ ප්‍රශ්නේ බලමු. මේක 2006 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච 19 වන බහුවර්ණ ප්‍රශ්නය. 19 වන බහුවර්ණ ප්‍රශ්නය. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයක් නොවේ. අන්න. කාර්යයක් නොවේ කියන්නේ මොකක්ද? මේ අහන්නේ මහ බැංකුව අරමුණු තමයි. හරිනේ? මහ බැංකුවේ කාර්යයන් මෙතන කීපයක් දීලා ඇති. එකක් කාර්යයක් නොවන එක. බොහෝ වෙලාවට මේක අහන්නේ මොකක්ද? අරමුණක් එතකොට එන. නෝට්ටු හා කාසි නිකුත් කිරීම කාර්යයක් නේ. කාර්යයක්. කාර්යයක් නම් ඒක උත්තරේ නෙවෙයි. විදේශ විනිමය පාලනය කිරීමත් මහ බැංකුවේ කාර්යයක්. එහෙනම් අහන්නේ කාර්යයක් නොවන එක. එහෙනම් කාර්යයක් කියන එක හරි උත්තරේ ඒක නෙවෙයි. රජයේ බැංකුව ලෙස කටයුතු කිරීම. ඒකත් කාර්යයක්. එහෙනම් පිළිතුර ඒක නොවේ. අහන්නේ කාර්යයක් නොවන එකයි. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වාගෙන යාම අරමුණ. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වාගෙන යාම මහ බැංකුවේ කාර්යයක් නෙවෙයි අරමුණක්. එහෙනම් අහන්නේ කාර්යයක් නොවන එක. ඒ කියන්නේ මොකද්ද? මේකෙන් අහන්නේ මොකද්ද? අරමුණක්ව තමයි. දැන් පේනවද? මහ බැංකුවේ අරමුණු වලට තියෙන තැන පේපර් එකේ. තේරෙනවද? මොන තේරුම් ගන්න ඕවා. ඒ කියන්නේ විෂය නිර්දේශයේ ගමන් මඟ. විෂය නිර්දේශයේ ප්‍රශ්න පත්‍රය කරා ගමන් කරන ගමන් මඟ තමයි මේ විදහා දක්වන්නේ. එහෙනම් මහ බැංකුවේ අරමුණු කියන එක පේපර් එකෙන් බැහැර කරන්නම අමාරු සංකල්පයක් බවට පත් වෙලා තියෙනවා. එහෙම අපේ හැඟීම් දැනීම් ඇති කරගන්න. එතකොට තමයි මේ විෂය වදින්නේ. එහෙමනම් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වාගෙන යාම කියන්නේ කාර්යයක් නොවේයි. කාර්යයක් නොවේ. එහෙනම් ඒක තමයි අරමුණ වෙන්නේ. අනිත් එක බැංකු කටයුතු අධීක්ෂණයත් මහ බැංකුවේ වගකීමක් කාර්යයක්. එහෙනම් ඒකත් කාර්යයක්. එහෙනම් කාර්යයක් නොවන එක තමයි මෙන්න මේකනේ. කාර්යයක් නොවන එක තමයි මෙන්න මේක. මේක තමයි එහෙනම් උත්තරේ වෙන්නේ.
හරිනේ. උත්තරේ 4. පැහැදිලි නේද? ඊළඟ ප්‍රශ්නෙත් අපි බලමු. 2007 විභාග ප්‍රශ්නය වශයෙන් යොමු වෙච්ච 18 වන බහුවර්ණ වශයෙන් ආපු ප්‍රශ්නය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණකි. පේනවනේ 19 නැවත කියන්න ඕනේ නෑනේ. මහ බැංකුවේ අරමුණු වලට අපේ පේපර් එකේ අනිවාර්ය බර තැබීමක් කරනවා කියලා දැන් එහෙනම් තීන්දුවක් ගන්න. මහ බැංකුවේ අරමුණු සඳහා අපේ පේපර් එක තුල අනිවාර්ය බර තැබීමක් කරනවා. බොහෝ විට හැම අවුරුද්දකම වගේ ප්‍රශ්නයක් අහනවා කියන මතයට අපි දැන් එන්නට ඕනේ. කාසිය අහන්නට නිකුත් කිරීම අරමුණක් නොවේ එක කාර්යයක්. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වා ගැනීම තමයි අරමුණක් වෙන්නේ. හරිනේ. ආර්ථික හා මිල ස්ථායීතාවය අනිත් එක මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වා ගැනීම. එහෙනම් ඒක තමයි උත්තරේ වෙන්නට ඕනේ. ඒකන් මේ වගේ ප්‍රශ්න මේ තුල බලන්න ඕනේ නෑ දැන්. නමුත් අපි කියවමු බැංකුකරුවන්ගේ බැංකුව ලෙස කාර්යයක්. හරිද? කාර්යයක්. විනිමය පාලනය කිරීම කාර්යයක්. රජයේ බැංකුව ලෙස ක්‍රියා කිරීම කාර්යයක්. එහෙනම් අරමුණක් වෙන්නේ උත්තරේ දෙවෙනි එකයි. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2009 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච 10 වන බහුවර්ණ ප්‍රශ්නය. 10 වන බහුවර්ණ ප්‍රශ්නය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන නෝට්ටු හා කාසි හැඳින්වනුයේ. ඔන්න පොඩ්ඩක් අරමුණකින් බැහැරෝ ගියා. දැක්කද? මෙතෙක් අරමුණුම නෙවෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන නෝට්ටු හා කාසි නැත්නම් කාසි හා නෝට්ටු හඳුන්වන්නේ. සීමිත වළංගු මුදල් ලෙස නෙවෙයි. නෝට්ටු සීමිත නැහැනේ. සීමිත වළංගු මුදල් කියන්නේ යම්කිසි සීමාවක් දක්වා පමණයි ගෙවීම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. සත 25 50 රුපියල කාසි වලින් එකවරකට ගෙවිය හැකි රුපියල් 5ක් දක්වා වටිනාකමක් පමණයි. 5ට වැඩි වටිනාකමකට අපිට කාසි පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ ගැනුම් කරු ගන්න කැමති නම් එහෙමයි. අකමැති නම් අපි අනිවාර්යයෙන් මේක රුපියල් 5ට වඩා වැඩි කාසි වලින් හරි නෝට්ටු වලින් හරි පේවන්න අපි බැඳලා ඉන්නවා. අසීමිත වළංගු මුදල් ලෙස. ඒකත් ගන්න බෑ නේයි. කාසි නෝට්ටු දෙකම අහනවනේ. කාසි වල සීමිත මුදල් තියෙනවනේ. 725 50 රුපියලේ කාසිලි උපරිම ගෙවන්න පුළුවන් රුපියල් 5යි. එන එක සීමිත බවක් තියෙනවා. ඒක ගන්න බෑ නිසා. ආසන්න මුදල් ලෙස සම්පූර්ණ වැරදීනේ. නියමනේ නෙවෙයිනේ. ආසන්න මුදල් කියන්නේ මුදල් බවට පත් නොවෙච්ච ඉක්මනින් මුදල් බවට පත් කරගත හැකි විවිධ මූල්‍යවත්කම්. මේක එහෙම එකක් නෑ. මුදල්මනේ ඉතින් පත් කරන්න දෙයක් නෑනේ. ඒක සම්පූර්ණ වැරදි. මේක සම්පූර්ණයෙන්ම වැරදි. මේක සම්පූර්ණ වැරදි වුණොත් තර තුනක්ම දැම්මා. අනික නියෝග මුදල් ලෙස. ඒක හරිනේ. නියෝග මුදල්, ආඥා මුදල්, වළංගු මුදල්, ව්‍යවහාර මුදල්, ඉංග්‍රීසියෙන් කියනවා කරන්සි, ෆියට් මනි. තේරෙනවද? ඒ කියන්නේ මොකද්ද? මහ බැංකුවට තමයි මූල්‍ය නීති පනතින් බලය දීලා තියෙන්නේ රටට අවශ්‍ය ප්‍රමාණයට කාසියන් නෝට්ටු නිකුත් කරන්න. හරිද? එහෙනම් ඒ නියෝග මුදල් කියන්නේ මේ නියෝග වචන ආවේ නියෝග ආඥා ආවේ ලංකාව යටත් විජිතයක් කාලේ බ්‍රිතාන්‍ය රැජිනනේ ලංකාවට නියෝග පනවන්නේ. ඒතර බ්‍රිතාන්‍ය රැජිනගෙන් ලිඛිතව නියෝගයක් ඕනේ මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් ලංකා ආර්ථිකයට නිකුත් කරන්න කියලා. ඒ රැජිනගේ නියෝග අනුව තමයි මහ බැංකුව. එවකට ලංකාවේ මහ බැංකුවක් තිබුණේ නැහැ. ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමයේ තිබුණේ. ඒ ව්‍යවහාර මුදල් මණ්ඩලයෙන් කාසියන් නෝට්ටු නිකුත් කරන්න. එහෙනම් රැජිනගේ නියෝගයක් මත නිකුත් කරන නිසා මහ බැංකුව හෙවත් මහ බැංකුව වෙනුවට එදා ලංකාව නැමැති යටත් විජිතේ පාලනය කර ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය කියන එක නේ විශේෂ සංවිධානය මගින් නිකුත් කරේ රැජිනගේ නියෝගයක් නිසා නියෝග මුදල් කියලා ව්‍යවහාරයක් ආවා. තාමත් ඒ ව්‍යවහාර තියෙනවා. නියෝග මුදල් කියලා. ඒක හරි උත්තරේ. පූර්ණ මුදල් ලෙස ගන්න බෑනේ ඒක. පර්ෆෙක්ට් මනි වෙන්නේ නෑනේ. ඒ කියන්නේ පූර්ණ මුදල් කියන්නේ අතීතයේ තිබිච්ච ඒවානේ පර්ෆෙක්ට් මනි. ඒ කියන්නේ මුහුණත සඳහන් වටිනාකමට සමාන ලෝහ විශේෂම ලෝහ මේක කාසි වලටයි තිබුණේ. මුහුණත සමාන අගයට සමාන ලෝහ ප්‍රමාණයක් හෝ ද්‍රව්‍ය ප්‍රමාණයක් නෝට්ටු කාසි අඩංගුරන් ඒව පූර්ණ මුදල්. ඒ කියන්නේ මුදල් අවලංගු කළොත් ඒ මුහුණත සඳහන් අගයට සමාන ලෝහ ප්‍රමාණයක් නැත්නම් භාණ්ඩ ප්‍රමාණයක් සදා ඒ අපට ඒක විකුණලා සල්ලි කරගන්න පුළුවන්. දැන් එහෙම ඒව නැහැ නේ. ඒ නිසා උත්තරේ මොකද්ද? නියෝග මුදල් ලෙස. හතරවෙනි එක. මතකයිද මේකටම කියන තව නම් නියෝග මුදල්ටම කියනවා අපි ආඥා මුදල් කියනවා. ආඥා මුදල්. එහෙම නැත්නම් වළංගු මුදල් කියනවා. එහෙම නැත්නම් ව්‍යවහාර මුදල් කියනවා.
ඔය නම් ඔක්කොම එක ආඥා මුදල්, බලංගු මුදල්, ව්‍යවහාර මුදල්, නියෝග මුදල්. හරිනේ. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේ 2019 විභාග ප්‍රශ්න පත්‍රය තුළ යොමු වෙච්ච 11 වන බහුවර්ණ ප්‍රශ්නය. මහජනයාගේ තැන්පතු බාර ගැනීමට මහ බැංකුවෙන් බලය ලැබූ ආයතනයකි. මහජනයාගෙන් විවිධ ගිණුම් වලට තැන්පත් මුදල් බාර ගන්න මහ බැංකුවෙන් බලය ලැබූ ආයතන. මොකද සමහර ආයතන න්‍යායාත්මක පාඩම කරද්දී කිව්වා සමහර මූල්‍ය ආයතන තැන්පත් බාර ගන්න හැබැයි මහ බැංකුවෙන් බලයක් දීලා නැහැ. උදාහරණයක් වශයෙන් සමහර රක්ෂණ ආයතන මහජනගේ තැන්පතු බාර ගන්න අතිරේක ව්‍යාපාරකාරයෙක් වශයෙන් බලයක් නැහැ. ඒක හැබැයි එහෙම කරයි කියලා නීති විරෝධී වශයෙන් සලකන්නේත් නැහැ. එකම දේ ඒ රක්ෂණ ආයතනයේ බංකොලොත් වුණොත් ඒ රක්ෂණ ආයතනයේ තැන්පත් කළ තැන්පත්කරුවන්ට ගෙවිය යුතු මුදල් ගෙවන්න මහ බැංකුවේ මැදිහත් වීමක් නැහැ. ඒකයි වෙන්නේ. තේරුණාද? එහෙනම් මහ බැංකුවෙන් බලය ලැබුව ආයතනයක්. එකක් වණික් බැංකුව. වණික් බැංකුවට බලයක් නැහැනේ. මොකද වණික් බැංකුව කියන්නේ මර්චන්ට් බැංක්ස්. ඒ කියන්නේ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය විශේෂඥ උපදේශක සේවා සපයන අලෙවි කරන උපදෙස්, මානව සම්පත්, ආයෝජන, තාක්ෂණ ආදි වශයෙන් උපදේශක සේවා සපයන ආයතන විශේෂයක්. එහෙනම් ඒකට තැන්පත් කතාවක් අදාළ නැහැ. ඒක උත්තරේ නෙමෙයි එහෙනම්. කල්බදු සමාගම්. කල්බදු සමාගම් වලට පුළුවන්ද බැරිද? ඒත් බෑ. දැන් ලංකාවේ මම දන්නවා ලීසින් සමාගම් වලින් විශාල ප්‍රමාණයක් තැන්පතු බාර ගන්නවා. නමුත් බලයක් නැහැ. හැබැයි නීති විරෝධී නැහැ. නීති විරෝධී නොවන තත්ත්වයෙන් ක්‍රියාත්මක වන සංසිද්ධියන් නිසා පවත්වාගෙන යන්න පුළුවන්. නැත්නම් නඩු දානවනේ. නමුත් එකම දේ ලීසින් කම්පැනි එක පවා අපි ස්ථාවර හෝ ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දාලා එක බංකොලොත් වුණොත් මහ බැංකුවේ මැදිහත් වීමෙන් අපිට වන්දියක් ওই මුදල් ආපසු ගන්න ක්‍රියාත්මක වෙන්න බෑ. මහ බැංකුව වගේ කියන්නේ. තේරුණාද? අනික ලියාපදිංචි මූල්‍ය සමාගම්. ඒක හරිනේ. හේතුව මහ බැංකු වාර්ෂික වාර්තාවේ ලංකාවේ සමස්ත මූල්‍ය ආයතන ශීර්ෂ 4කට බෙදුවානේ. බැංකු අංශය, තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන, විශේෂිත මූල්‍ය ආයතන, ගිවිසුම්ගත ඉතුරුම් ආයතන. අනිත් තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන වල තුනක් එකක් මුදල් සමාගම්, අනිත් එක සමුපකාර ග්‍රාමීය බැංකු, අනිත් එක සනස සමිති. එහෙනම් මේක තමයි ඉති වෙන්නේ. ඒකක බාරයක් නැහැ. ඒකක බාරය වෙනම විශේෂිත ව්‍යාපාර කාර්යයක් නේ, විශේෂිත ආයතනයකින් විශේෂිත මූල්‍ය ආයතනවල දාන්නේ ඒකනේ. මහජනයාගෙන් අරමුදල් රැස් කරලා ලොකු අරමුදලක් හදලා එකවර ආයෝජන කලබක ආයෝජනය කළා ආදායම් උපද්දව ගන්න. එහෙනම් ආයෝජන නිර්මාණය කරන ආයෝජන සක්‍රිය කරන විශේෂිත මූල්‍ය කාර්ය හා සැබැදී ආයතනයක් නිසා ඒකට තැන්පතු බාර ගන්න අවසර නැහැ. ඊළඟට රක්ෂණ සමාගමෙත් එහෙමයි. ඒකටත් අවසර නැහැ. එහෙනම් පිළිතුර ලියාපදිංචි මූල්‍ය සමාගම. තුන්වෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. මේ 2010 විභාග ප්‍රශ්න වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව භාවිතා කරන මූලික උපකරණයකි. තේරෙනවද? ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මතකයි නේද? මහ බැංකුවේ ප්‍රධානම කාර්යයයි ප්‍රධානම වගකීමයි ඕනෑම රටක, ලංකාවට පමණක් නෙවෙයි ඕනෑම රටක මහ බැංකුවට පැවරෙන අංක එකේ වගකීම තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ මොකද්ද? රටේ ජාතික නිෂ්පාදනයේට සමගාමී වූ අඩුත් නැති වැඩිත් නැති ප්‍රශස්ත මුදල් සැපයුමක් බිහි කර අඛණ්ඩව පවත්වාගෙන යාම. ප්‍රශස්ත මුදල් සැපයුමක් රටක ආර්ථිකය තුළ හැමදාමත් පවතිනවා නම් තමයි ඒ රට සංවර්ධිත රටක් වෙන්නේ. ඒ නිසා රටක් සංවර්ධිත රටක් බවට පත් කිරීමට හෝ අසංවර්ධිත රටක් මට්ටමට තබා ගැනීමට අදාළ වන ඍජු ක්‍රියාමාර්ගය තමයි මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කියන එක. ඒ කියන්නේ අඩුත් නැති වැඩිත් නැති ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන යන්න කටයුතු කරනවා විවිධ මූල්‍ය පාලන උපකරණ යොදාගෙන. ඒක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කියන්නේ. දැන් අහන්නේ ඒකයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව භාවිතා කරන මූලික උපකරණයක් වෙන්නේ. තත්කාලීන දළ පියවීම පද්ධතිය. ඒක අදාළ වෙන්නේ නැහැ නේ. ඒක අදාළ වෙන්නේ මොකද හේතුව ඒක පියවීම ක්‍රමයන්නේ. ඒක පියවීම ක්‍රමයක්. හරිද? ඊළඟට නිර්ලේඛන සුරකුම්පත් තැන්පතු පද්ධතිය. ඒකත් අදාළ වෙන්නේ නැහැ නේ. ඒකත් පියවීම ක්‍රමයක්. බදු අනුපාතික ටැක්ස් රේට්. බදු අනුපාතික වලින් මුදල් සෙවීම පාලනය කරන්නේ නැහැ නේ. එහෙනම් ඒකත් මූල්‍ය පාලන උපකරණයක් නෙවෙයි.
යහ පෙළඹවීම moral suasion දන්නවද ඒක? තියමු බලන එක. මේක අදාළ නැහැ. මේක අදාළ නැහැ. මේක අදාළ නැහැ. මේක තියමු. මිල ස්ථායීතාවය price stability ඒ කියන්නේ මොකද්ද? ඒක මහ බැංකුවේ අරමුණක්. එහෙනම් ඒකත් අදාළ නැහැ. එහෙනම් මොකද්ද මේ යහ පෙළඹවීම කියන්නේ? මේක තමයි උත්තරේ. ඔබ දන්නේ නැහැ බොරුවට ඕගොල්ලෝ දන්නද කියලා බලන්න. යහ පෙළඹවීම moral suasion මේ කියන්නේ ළමයි ගුණාත්මක පාලන උපකරණයක්. ගුණාත්මක. මේ කියන්නේ ගුණාත්මක. එහෙම නැත්නම් වර්ණාත්මක. හරිනේ. ප්‍රමාණාත්මක ගුණාත්මක දෙක මතකයිනේ. මූල්‍ය පාලන උපකරණ ප්‍රධාන ශීර්ෂ දෙකයි. මූල්‍ය පාලන උපකරණ ප්‍රධාන ශීර්ෂ දෙකයි. නැත්නම් ප්‍රධාන ප්‍රභේද දෙකයි. එකක් ප්‍රමාණාත්මක මූල්‍ය පාලන උපකරණ, එකක් ගුණාත්මකවත් වර්ණාත්මක උපකරණ. ඒ ගුණාත්මකවත් ප්‍රමාණාත්මක උපකරණයකට තමයි යහ පෙළඹීමයි තියෙන්නේ moral suasion කියන එක. මොකද්ද මේ කියන්නේ? ඕකම විභාගයට ඇහුවොත් මොකද වෙන්නේ? moral suasion කියන දරුවනේ කිසියම් පුද්ගලයෙක් නැත්නම් කිසියම් පාර්ශවයක් බැංකුවෙන් ණයක් ඉල්ලුම් කරාම එයාගේ ණය ඉල්ලීම ඍජුව අහක දාන්නේ නැහැ. ඍජුව අහක දාන්නේ නැතුව මහ බැංකුව දීපු උපදෙස් අනුව මහ බැංකුවට අවශ්‍ය ශ්‍රේෂ්ඨයක් වෙත ණයක් ඉල්ලන තත්වයට මේ ණය ඉල්ලුම් කරුවගේ මනස හැදීම. තේරෙනවද? ණය ඉල්ලුම් කරුවා ඉල්ලන ණය නොඉල්ලා මහ බැංකුව අපේක්ෂා කරන ශ්‍රේෂ්ඨයකට ආයෝජනය කරන්න ණයක් ඉල්ලන තත්වයට පත් කිරීම තමයි moral suasion කියලා කියන්නේ. මම මේකට කියන්නේ මල නොතලා බඹරු පැණි බොනවා වගේ වැඩක්. මල නොතලා බඹරු පැණි බීම හා සමානයි. හේතුව ණය ඉල්ලුම් කරුගේ ණය ඉල්ලීම අහක දාන්නේ. ණය දෙන්න බෑ කියන්නේ. නමුත් ව්‍යංගයෙන් වක්‍ර ක්‍රම මගින් එයාගේ ණය අවශ්‍යතාවය එයාගේ මනසෙන් අයින් කරනවා. අයින් කරලා බැංකුවට ඕන අංශයට ණය කියලා නිමු කරගන්නවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම් පුද්ගලෙක් ඉල්ලනවා බමින ණයක් බැංකුවකින්. බමින කියන්නේ මොකද්ද? බස් රථ මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රම කියලා එකක් තියෙනවනේ බමින. බමින ණයක් ඉල්ලනවා බස් එකක් ගන්න. තේ ණය ගැනුම් කරෝ තමන්ගේ බැංකුවට එනවා. තමන්ගේ ගිණුම් තියෙන බැංකුවට එනවා. බැංකුව හඳුනනවා. තමන්ගේ සේවාදායක කියලා දන්නවා. ඉතින් කියනවා මම මේ ආවේ මේ වැඩේට ප්‍රශ්නයක් නැහැ බස් එක ගන්න අපි දෙකක් ගන්න සල්ලි දෙන්නම්කෝ. ඕගොල්ලෝ අපේ හොඳම ගනුදෙනු කරුවෝ. ඕගොල්ලන් නොදෙන ණය අපේ බැංකුවේ නැහැ. මේ හැම ප්‍රකාශයකින් මොකද කියන්නේ? එයාගේ ණය දෙන්න පුළුවන්. කැමැත්තක් තියෙනවා කියලා පේනවා. නමුත් මතක තියාගන්න ණය දෙන්නේ නැහැ. ණය දෙන්නේ නැහැ. මම ඒකයි කිව්වේ අර මල නොතරා රොන් පැණි බොනවා වගේ තේරෙනවද? ඒ ණය ඉල්ලුම් කරු හිත රිද්දන්නේ නැහැ. ඒ නිසා එයාට තහවුරු කරා රයිට් අපි ඔයාලට දෙනවා. ඔයාගේ ණය ඉල්ලුම අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඔයාලට මේ අපි ණය දෙන්න සූදානම් කියලා. ටික වෙලාවක් ගිහිල්ලා කියනවා නමුත් ඔය අපේ බැංකුවේ දීර්ඝ කාලීන ස්ථාවර ගනුදෙනු කරුවෙක්. ඔය අපේ හොඳ টොප් ලෙවල් එකේ කස්ටමර් කෙනෙක්. අපි හැමෝටම මේක කියන්නේ නැහැ. අපි ඇත්ත කියන්න ඕනේ. දැන් බස් රථ මිලදී ගැනීමේ ණය ක්‍රමයටදී ණය අරගෙන බස් රථ මිලදී ගත්තා. 95%ක්ම ලාභ ලබනවා. එකක් දැඩි තරංකාරීත්වය හැම බස් රථ වැඩි. අනික මගින් දැන් තමන්ගේම පෞද්ගලික වාහන වලින් යන්න පුරුදු වෙලා තියෙනවා. ආදායම අඩු වුණා. ලීසින් එක නැත්තම් ණය වාර්ෂිකය ගෙවා ගන්න බැරි වුණා. අන්තිමට ඒගොල්ලන්ට විරුද්ධව නඩු පැවරුවා. ඒගොල්ලෝ අන්න විශාල ප්‍රමාණයක් දැන් සිරගත දඬුවම් විඳිනවා. සමහර අය මෙච්චර අපේ වන්දි ගෙවලා තමයි අයින් වුනේ. ඒ නිසා මේක බොහොම අවදානම් ශ්‍රේෂ්ඨයක් කියන එක කියනකොට නයිල්ලුම් කර දෙන එක ඇත්ත. එහෙනම් මමත් බස් එක ගෙනීම නවත්තන්න ඕන. මම තව ටිකක් හිතන්න ඕන මේක. තේරුමක් නැහැ තාම. මොකටද මම අවදානමක් අරගෙන මගේ සල්ලි පුච්ච ගන්න. එහෙම හැංගෙනවනේ. අන්නේ තත්ත්වපත් කර. උපායශීලී. තේරුණාද? එහෙම කියලා කියනවා. හැබැයි අපි දන්න ශ්‍රේෂ්ඨයක් තියෙනවා. වැඩි දිනක අධේ ශ්‍රේෂ්ඨේ ණය අරගෙන ඉතා ඉක්මනින් ව්‍යාපාර ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයන් බවට නැත්නම් ලීඩින් බිස්නස්මන්ලා බවට පත් වෙලා තියෙනවා. කියනකොට මෙයාගේ දැන් හිත කුතුහලයෙන් පෙළෙනවා. මොකද්ද මටත් උනේ එහෙම තමයි. මටත් උනේ ඉක්මනින් හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න. මොකද්ද? දීවර ණය. ෆිෂරිස් ලෝන්. දීවර ණය. ඒකට හේතුත් කියනවා. 30 අවුරුදු යුද්ධයක් තිබුණා. මුහුදෙත් ගොඩබිමෙත් බෝම්බ පුපුරන වෙඩිසද්ද මාළුගේ කංගඩි පැලෙනවා. ඒ නිසා මත්ස්‍ය සම්පත ඉන්දියන් සාගරය ඇතහැර ඈත සාගර වලට ගියා. අපේ රට මාළු නැතු වුණා. සරලයින් පිළිගන්න පුළුවන් උත්තරේ.
දැන් යුද්ධේ නිමා වෙලා තියෙන්නේ. දැන් සද්දබද්ද නැහැ. දැන් අපි බොහොම නිසංසල රටක්, නිසංසල මුහුදක් දැන් තියෙන්නේ. ඒ නිසා වෙනත් සාගරවල වෙනත් කැළඹෙන සුළු සාගරවල මාළුත් දැන් ඇවිල්ලා තියෙන නිසා මාළු ඕන තරම් මාළු සම්පත නෙලා ගන්න පුළුවන්. ඒ තර්කෙ මත අවුරුදු 3කින් ණය පියවන්නම් කියලා ගන්න දීවර නැහැ. සමහර දීවර නිෂ්පාදකයෝ මාස 3කින් පියව ඒ තරම් වල මාළු අස්සන්නක් ලැබෙනවා. අන්න දැන් ආසාව ඇති වෙනවා. අන්න දැන් අපරත් කෑදරකමක් ඇති වෙනවා. තේරෙනවද? එහෙනම් බමින ණයක් ගන්න ආපු කෙනා මොකද වෙන්නේ? අවසානයේ දීවර ණයක් ගන්න තත්ත්වයටපත් වෙනවා. මේ මහ බැංකුව තමයි ඒක හැදුවේ. මේ වගේ විදිහට පුළුවන් තරම් නිවාස ණය කපා හැරලා දීවර ණය වැඩි කරපන් කියලා. ඒතොර ඒ දීවරංශේ ශ්‍රේෂ්ඨයෙන් යන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. හරිනේ? සමස්ථාර්ථිකයට ගලා යන මුදල් ප්‍රමාණය මේක අඩු වෙන්නේ නැහැනේ. දීවර ශ්‍රේෂ්ඨයෙන් යන ප්‍රමාණය විතරක් වැඩි වෙනවා. නිවාස ශ්‍රේෂ්ඨයෙන් ණය අඩු වෙනවා. ඒකනේ අර ණය ගලා යන දිශාවන් පාලනය කිරීමන අපි මේ ගුණාත්මක පාලන ක්‍රම කියන්නේ අන්න දිශාව වෙනස් කරා. බස් රථ මිලදී ගන්න අංශයට යන තියෙන ණය නවත්තලා දීවරංශෙ යොමු කරා. ඒක තමයි යහ පෙළඹවීම කියන්නේ. තේරෙනවද? ඒ කියන්නේ ණය ඉල්ලුම් කරුගේ ණය ඉල්ලීම එකවර ප්‍රතික්ෂේප නොකර උපක්‍රමිකව බැහැර කරමින් බැංකුවට අවශ්‍ය ශ්‍රේෂ්ඨයක් කරා ණය ඉල්ලන තත්වයට එයා පත් කර ගැනීම. එහෙනම් ඒක තමයි ගුණාත්මක මූල්‍ය පාලන ක්‍රමයක් යහ පෙළඹවීම. ගොඩක් අය මේක දන්නේ නැහැ. තේරුම් ගන්න යහ පෙළඹවීම කියන්නේ ඒකයි. හරිනේ? රයිට්. එහෙනම් පිළිතුර 4. අපි ළඟ ප්‍රශ්නෙත් බලමු. මේ 2011 විභාග ප්‍රශ්න පත්‍රය තුල යොමු වෙච්ච 12 වන MCQ ප්‍රශ්නය. ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය අනුපාත ගණනය කිරීම සඳහා පුළුල් ලෙස භාවිතා කර දර්ශකයකි. මහ බැංකුව විනිමය අනුපාත ගණනය කරන්න භාවිතා කරන මිල දර්ශක තියෙනවනේ. දැන් මේවා ඉඳ හිට අපේ පේපර් එකට නිකන් බයි chance වගේ වැටෙනවා. අර අකලට වහින වෙසි වගේ. නැත්නම් අපේ සිලබස් එකට මේවා අයිති නැහැ. තේරෙනවද? නමුත් ආවත් ප්‍රශ්නයක් නැහැ. මොකද ආර්ථික විද්‍යාව විෂය තුල පුළුල් ලෙස කතා කරනවා මිල දර්ශක පාඩමක් වෙනම තියෙනවනේ. මිල දර්ශක පාඩම වෙනම තියෙනවා. මොකද්ද? ඒ තමයි මූර්ත සඵල විනිමය අනුපාතය. මේ එකක් ගන්න ප්‍රතිවිල දිගණු අනුපාතය නෙවෙයි, ප්‍රතිවිකුණු අනුපාතය නෙවෙයි, මහ බැංකු අනුපාතය නෙවෙයි, විනිමය අනුපාතය නෙවෙයි. උත්තරේ මේක. මූර්ත සඵල විනිමය අනුපාතය. ඒ කියන්නේ විනිමය අනුපාත ගණනය කරද්දී තේරෙනවද? එක එක විදේශ විනිමය ඉල්ලුමට අදාළ බර තැබීමකුත් කරනවා. ඒ බර තැබීමත් පදනම් කරගෙන තමයි විනිමය අනුපාතය ගණනය කරන්නේ. එතකොට තමයි විනිමය අනුපාතයේ සැබෑ ගැඹුර, සැබෑ සත්‍ය යථාර්ථය ඉස්මතු වෙන්නේ. තේරෙනවද? දැන් විනිමය අනුපාතයක් කියන්නේ ඇමරිකන් ඩොලර් 1 සමාන රුපියල් 200ක් කියලා තීරණය කරන එකම නෙවෙයි. තේරෙනවද? ඒක නාමිකයි. ඒ නාමික. මූර්ත කියන්නේ අපි එක එක විදේශ විනිමයන්ට ඉල්ලුම් කරන ආකාරයේ බර තැබීමක් කරනවා. වැඩිම බර තැබීමක් කරන ඩොලර් වලට, ඊළඟට යෙන් වලට, ඊළඟට යුරෝ වලට ආදී වශයෙන්. ඒ බර තැබීම පදනම් කරන් විනිමය අනුපාත ගණනය කරොත් ඒක තමයි සාර්ථකම නිවැරදි විනිමය අනුපාතය වෙන්නේ. එහෙනම් ඒකට මේ විනිමය අනුපාත හදද්දී පදනම් කරගන්න මතක තියාගන්න මූර්ත සඵල විනිමය අනුපාතය. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේ 2011 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච 11 වන බහුවර්ණ ප්‍රශ්නය. ශ්‍රී ලංකා රජයේ වෙනුවෙන් ව්‍යවහාර මුදල් නැත්නම් නියෝග මුදල් නැත්නම් ආඥා මුදල් නිකුත් කිරීමේ බලය පැවරී ඇත්තේ. හරිම සංකීර්ණ ප්‍රශ්නයක්. හරිම අමාරු ප්‍රශ්නයක්. මෙන්න මේ ප්‍රශ්න වලින් නේද ළමයි අමාරුවට එන්නේ. පිස්සුද එහෙම වෙන්නේ නැහැ. මේක තමයි මම හිතන්නේ මේ ඉතිහාසෙ ලැබිච්ච ලේසිම ප්‍රශ්නේ. ඒ කියන්නේ 2011 ළමයි හරිම වාසනාවන්තයෝ ඔබ වගේ. ඔබත් වාසනාවන්තයි. තේරුණාද? 2011 ළමයි වාසනාවන්ත මේ වගේ සරල ප්‍රශ්න වලින් විභාගවලට දාන්න තිබුණා. ඔබත් වාසනාවන්තයි කිව්වයි. ඔබට අද යම් ලෝක වසංගත අර්බුදකාරී තත්ත්වයන් තුල තමන්ගේ සාමාන්‍ය ජන ජීවිතේ බොහොම පරිස්සමෙන් ගත කරන්න කාලේ වුණත් ඔබට ඉගෙන ගන්න හොඳ අවස්ථා උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලංකා අංක 1 ඔන්ලයින් පාඨමාලාව DP এডুকেෂන් පාඨමාලාව තුලින් ලංකාවේ ඉන්න අතිදක්ෂ ගුරුවරු කැපවීමෙන් වැඩ කරන අය තේරෙනවද? විශාල කාර්යභාරයක් කරනවා. ඒ DP এডুকেෂන් වගේ පරිපූර්ණ අධ්‍යාපන රටාවක් තුලින් ඔබට අධ්‍යාපනය ලබන්න ලැබීමත් ඔබ වාසනාවන්තයි. ඒකයි ඔබත් වාසනාවන්තයි කිව්වේ. ඒත් ඔබ දුක් වෙනවනේ. එතකොට රජයේ වෙනුවෙන් ව්‍යවහාර මුදල් නිකුත් කිරීම බලය මූල්‍ය නීති පනත අනුව හිමි වෙච්ච
බලය තියෙන එකම ආයතනය නැත්නම් ඒකාධිකාරී බලය තියෙන ආයතනය මොකද්ද? ශ්‍රී ලංකා මහ බැංකුව පමණයි. වෙන කිසිම උත්තරයක් නෙවෙයිනේ. මුදල් ඇමතිර නෙවෙයි, භාණ්ඩාගාර නෙවෙයි, සුරකුම්පත් හා විනියෝග කොමිසම නෙවෙයි, එංගලන්තයේ රොයල් මින්ට් සමාගම නෙවෙයි. රොයල් මින්ට් සමාගම තමයි අපේ රටේ කාසි හදන මුද්‍රණාලය පවත්වාගෙන යන්නේ. ඒගොල්ලෝ කාසි හදුවොත් ඒ කාසි අපිට අයිති. ඒගොල්ලන්ට අයිති නෑනේ. දැන් ඕගොල්ලන්ගේ බේකරියක් තියෙනවා. ඕගොල්ලන්ගේ බේකරියකට මම අමුද්‍රව්‍ය වලින් කේක් එකක් හදලා කේක් තැටිය වෙලා කියන මට මේක කේක් එක පුච්චලා දෙන්න කියලා. බේක් කරලා දෙන්න කියලා. බේක් කරලා දෙන්න දුන්නම කේක් එක ඕගොල්ලන් හිතන්නේ කේක් එක මගේ. මම ඔබට කුලියක් ගෙවනේ වගේ ගාස්තුවක් ගෙවලා මේගොල්ලෝ මුදල් අච්චු ගස කාසි අච්චු ගහන විතරයි. එහෙනම් මොකද්ද වෙන්නේ? ව්‍යවහාර මුදල් නිකුත් කරන්න බලයේ තියෙන එකම බලාධිකාරිය තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. දෙවෙනි එක. ලේසිම ප්‍රශ්නයක් ඒක. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මේ 2012 විභාග ප්‍රශ්නය තුළ යොමු වෙච්ච විභාග ප්‍රශ්නය. 11 වෙනි MCQ ප්‍රශ්න වශයෙන් ආව ප්‍රශ්නය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු කියන නැවත අහනවා. දැන් තේරෙනවනේ මහ බැංකුවේ අරමුණු කියන. රජයේ බැංකුව කරු ලෙස ක්‍රියා කිරීම අරමුණක් නෙමෙයි කාර්යයක්. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වා ගැනීම හරිනේ. රටේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. ඒ කියන්නේ ශක්තිමත් මූල්‍ය ආයතන පද්ධතියක් බිහි කරලා ව්‍යාපාරිකයින්ගේ පුද්ගලයන්ගේ ණය අවශ්‍යතා සපුරාලන්න පුළුවන් ද්‍රවශීලතාවයක් සහිත මූල්‍ය ආයතන ක්‍රමයක් ඇති කිරීම කියන එක තමයි වෙන්නේ. ඒක තමයි අරමුණක් වෙන්නේ. කාසියා නෝටු නිකුත් කිරීම කාර්යයක්. රජයේ මූල්‍ය උපදේශක ලෙස ක්‍රියා කිරීම කාර්යයක්. විනිමය පාලනයේ කාර්යයක් කියන උත්තරේ ඒකට ලේසි දෙවෙනි එක. දැන් පැහැදිලි නේද? මහ බැංකුව අරමුණු වලින් ප්‍රශ්නයක් අහනවමනේ. Tamanට අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන් ඒක. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2013 විභාග ප්‍රශ්න පත්‍රයේ නව නිර්දේශී ප්‍රශ්නයක්. ඒකත් 11 වන බහුවර්ණ ප්‍රශ්න වශයෙන් අවිලා තියෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු සහ කාර්යයන් කිහිපයක් පහත දැක්වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු සහ කාර්යයන් කිහිපයක් පහත දැක්වෙනවා. හරිද? නමුත් මම හැමදාම කියන මේකේ මේ විස්තරේ කියවන්න යන්න එපා. කියවලා ප්‍රශ්න හොයාගන්නට පෙරහැර ගිහිල්ලා අපි ඉතින් මුලින්ම බලනවා අහන්නේ මොකද්ද? ප්‍රශ්නේ මොකද ප්‍රශ්නේ තියෙන්නේ මෙතනනේ. ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. එහෙනම් මේ ප්‍රශ්නේ කියවලා ඊට පස්සේ උත්තර කියවද්දී අපිට උත්තර වෙන් කරගන්න පුළුවන්. එකවර. කාලේ අඩු කරගන්න පුළුවන්. කාලේ නාස්තිය වෙන්නේ නැහැ එතකොට. මේවා අතුරින් ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් අහන්නේ කාර්යයන් තමයි අහන්නේ. කාර්යයන් වනුයි. එහෙනම් මෙතන ඇති අනිවාර්යයෙන් මහ බැංකුවේ අරමුණු. අරමුණු අයින් කරන කාර්යයන් තෝරගන්න. මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීම. ඒක මොකද්ද? කාර්යයක්නේ. මහ බැංකුවට පැවරෙන ප්‍රධාන අංක එකේ වගකීම තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. එහෙනම් ඒක කාර්යයක්. ඒක ගන්න පුළුවන්. විනිමය අනුපාතික ප්‍රතිපත්ති මෙහෙවීම. ඒක මොකද්ද? ඒකත් කාර්යයක්. හරිනේ. ඒකත් කාර්යයක්. විනිමය අනුපාතික ප්‍රතිපත්ති රටට වාසිදායක විනිමය අනුපාත ක්‍රමයක් හදලා ඒ විනිමය අනුපාතය රටට වාසිදායක ලෙස පවත්වාගෙන යාමත් කාර්යයක්. මිල ස්ථායීතාව පවත්වාගෙන යාම මොකද්ද? අරමුණක්. ඒක ගන්න බෑ. පැහැදිලි මේක අරමුණක්. ආර්ථික හා මිල ස්ථායීතාව කියන එක තමයි ෂෝට් කරලා දීලා තියෙන්නේ. මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම. ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම. ඒකත් අරින් ඒකත් කාර්යයක්. පැහැදිලිම කාර්යයක්නේ. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වාගෙන යාමත් මොකද්ද? මහ බැංකුවේ ඊළඟ අරමුණ වෙනවා නම් ඒකත් කාර්යයක් වෙන්නේ නැහැ. එහෙනම් කාර්යයන් තුනයි. මොකද්ද? ABD උත්තරේ තියෙනවා පස්වෙනි උත්තරේ ABD. එහෙමත් එන්න පුළුවන්. මහ බැංකුවේ අරමුණුයි කාර්යනුයි මික්ස් කරලා හයිබ්‍රිඩ් කරලා එවන අපිට එක්ක අහනවා අරමුණු එක්ක අහනවා කාර්ය වෙන් කරගන්න ලේසි. ඒක අපිට මේ අරමුණු දෙකම මතක තියාගන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ බලමු. දෙදස් 15 විභාග ප්‍රශ්න පත්‍රය තුළ යොමු වෙච්ච 14 වෙනි MCQ ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉටු කරන කාර්යයන් කිහිපයකි. අහන්නේ කාර්යයන් කිහිපයක් දීලා දෙනවා. බලමු අහන්නේ මොකක්ද කියලා. ඊට සඳහන් කාර්ය අතුරෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉටු කරන නියෝජ්‍ය ආයතන කටයුතු දක්වන කාණ්ඩය. අහන්නේ නියෝජ්‍ය ආයතන කටයුතු. නියෝජ්‍ය ආයතන කාර්යය. මහ බැංකුව රජයේ හෝ වෙනත් පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටීමෙන් නියෝජනය කරමින් සපයන සේවා අහන්නේ. හරිනේ. එකක් තමයි මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීම. මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීම. දෙවෙනි එක තමයි රාජ්‍ය ණය කළමනාකරණය. තුන්වෙනි එක තමයි විදේශ විනිමය පාලනය. හතර තමයි රජයේ ආර්ථික උපදේශක වශයෙන් කටයුතු කිරීම. ඊළඟට සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණය. ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ශූද්‍ර මූල්‍ය වැඩසටහන්
යනාදී සම්බන්ධීකරණය කිරීම. එහෙනම් අහන්නේ නියෝජ්‍යායතන කටයුතු. හරිද? දැන් මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීම හරිද? එතකොට මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීම. මොකද හිතන්නේ? ඒක කාර්යයක්ද මොකද්ද? නියෝජ්‍යායතන කාර්යද නෑනේ, කාර්යයක්නේ. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක මෙහෙවීම තමයි මහා බැංකුවට පැවරෙන පළවෙනිම කාර්යය. බරපතලම කාර්යය. එහෙනම් ඒක නියෝජ්‍යායතන කටයුත්තක් නොවේ. රාජ්‍ය ණය කළමනාකරණය පැහැදිලිවම නියෝජ්‍යායතන සේවයක්නේ. ඇයි? රජයේ වෙනුවෙන් රජයේ ණය කළමනාකරණය කරගන්න ඕනේ. රජයට වඩා ප්‍රශස්ත ලෙස, නිවැරදි ලෙස, ඵලදායක ලෙස ණය මෙහෙවන්න ක්‍රියාත්මක වෙන්නේ රජයේ වෙනුවෙන් මහ බැංකුවයි. රජයේ වෙනුවෙන් නිසා ඒක නියෝජිත සේවයක් වෙනවා. අනික විදේශ විනිමය පාලනය. ඒකත් එමෙ දැන් විදේශ විනිමය හසුරුවා ගන්න රජය. රජයට ඒක කරන්න අපහසුතාවයේ හෝ රජයට වඩා හොඳින් කළ හැකි හොඳම ආයතනය වශයෙන් විදේශ විනිමය කළමනාකරණය කිරීමත් කරන්නේ රජයේ වෙනුවෙන් මහ බැංකුව. රජයේ වෙනුවෙන් කරන නිසා මහ බැංකුව මේකත් නියෝජ්‍යායතන සේවයක් වෙනවා. රජයේ ආර්ථික උපදේශක වශයෙන් කටයුතු කිරීම. ඒක නියෝජ්‍යායතන සේවයක් නෙවෙයිනේ. රජයට අනිවැරදි ආර්ථික උපදෙස් දීලා රජය ලව්වා හොඳ ආර්ථික සැලසුම් හදන්න රජයේ මෙහෙවීමක් කරනවා. ඒතර ඒක රජයේ මෙහෙවන්න කරන දෙයක් මිසක් රජයේ නියෝජනය කරමින් කරන දෙයක් නොවේ. නම් ඒකත් උත්තරේ නොවේ. ඒකත් උත්තරේ නොවේ. සේවක අර්ථ සාධක අරමුදල් කළමනාකරණය පැහැදිලිවම නියෝජ්‍යායතන සේවයක්. මොකද්ද? විශ්‍රාමයට නැති පෞද්ගලිකංශයේ සේවකයන් වෙනුවෙන් සහ කම්කරු කොමසාරිස්වරයා වෙනුවෙන් තමයි මහ බැංකුවේ EPF ඩිපාර්ට්මන්ට් එකේ සේවක අර්ථ සාධක අරමුදල් ගිණුම් පවත්වගෙන ගිහලා ඒ කටයුතු කළමනාකරණය කරන්නේ. ඒක රජයේ වෙනුවෙන් නැත්නම් කම්කරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහ අදාළ විශ්‍රාමයට නොලබන සේවකයන් වෙනුවෙන් කරන භූමිකාවක් නිසා ඒක නියෝජ්‍යායතන සේවයක් වෙනවා පැහැදිලිව. ඊළඟට ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ශූද්‍ර මූල්‍ය වැඩසටහන් යනාදී සම්බන්ධීකරණය කිරීම. ගම දියුණු නොකර රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. ප්‍රාදේශීය සංවර්ධනයක් කරන්න නම් ප්‍රාදේශීය වශයෙන් ව්‍යවසායකත්ව කුසලතා තියෙන අය ඉන්නවනේ. ඒගොල්ලෝ හඳුනගෙන ඒගොල්ලන්ට කුඩා පරිමාණ ශූද්‍ර පරිමාණ ව්‍යාපාරي තාම කුඩා ව්‍යාපාර අරබන්න අවශ්‍ය මූල්‍ය පහසුකම් නැත්නම් මූල්‍ය වැඩසටහන් සම්පාදනය කරන්න ඕනේ. ඒ මූල්‍ය වැඩසටහන් සම්පාදනය කළා පහලින් පිහිටි බැංකු ලව්ව ඒ වැඩසටහන් ඇත්තටම ක්‍රියාත්මක කරමින් කුඩා පරිමාණ ව්‍යාපාර අරබන්න අවශ්‍ය සහයෝගය දක්වන්නට ඕනේ. එහෙනම් ඒකත් මොකද්ද? ඒකත් අනිවාර්යයෙන්ම නියෝජ්‍යායතන කටයුත්තක් තමයි. හරිද? එහෙනම් උත්තරේ එන්නේ BCEF. BCEF තියෙනවා පස්වෙනි උත්තරේ. හොඳම උත්තරේ 5. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. මේ 2017 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච ප්‍රශ්නේ 11 වෙනි MCQ ප්‍රශ්න වශයෙන් ආපු එක. පහත දැක්වෙන දෑ අතුරෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඍජු සුපරීක්ෂණයට යටත් වන ආයතන වර්ග සංඛ්‍යාව කීයද? පහත දැක්වෙන මූල්‍ය ආයතන කීපයක් මහ බැංකුවේ ඍජු සුපරීක්ෂණය නැත්නම් ඍජු අධීක්ෂණයට එක්ක සුපරීක්ෂණය නැත්නම් ඍජු අධීක්ෂණයට එහෙම කිව්වොත් හරි. ඍජු අධීක්ෂණයට ලක්වන ආයතන සංඛ්‍යාව. බලපත්ලාභී වාණිජ බැංකු මහ බැංකුවේ ඍජු අධීක්ෂණයට ලක් වෙනවද දරුවනේ? ඔව්. ඇයි එහෙම කියන්නේ? වාණිජ බැංකු වලට වාණිජ බැංකු ව්‍යාපාර කරගෙන යාමට බලපත්‍ර නිකුත් කරන්නේ කවුද? මහ බැංකුව. බලපත්‍ර සඳහන් කොන්දේසි කැඩුවොත් දඬුවම් දෙන්නේ කවුද? මහ බැංකුව. අනිවාර්යෙන් එහෙනම් මහ බැංකුව අධීක්ෂණයක් තියෙනවා. ඒක හරි. බලපත්ලාභී විශේෂිත බැංකුත් හරිනේ. ඒගොල්ලන්ට බලපත්‍රයක් දෙනවා. ඒ බලපත්‍රේ කොන්දේසි කඩ කරන්න බෑ. එහෙනම් කොන්දේසි කඩ කරනවද නැද්ද? කොන්දේසි ආරක්ෂා කරමින්ද මේගොල්ලෝ බැංකු සේව පවත්වන එක අධීක්ෂණය කරනවා. හරිනේ? ඒකත් හරි. බලපත්ලාභී මුදල් සමාගම් නැත්නම් මූල්‍ය සමාගම් ඒකත් හරිනේ. ඒගොල්ලන්ට බලපත්‍රයක් දුන්නු නිකන් නෙවෙයි. අනිවාර්යෙන් බලපත්‍රයක් ලද මුදල් සමාගම් විධිමත් ලෙස තමන්ගේ බැංකු සේවා නැත්නම් මූල්‍ය ආයතන සේවා පවත්වාගෙන යනවද කියලා තහවුරු කරන්න බලනවා. එහෙනම් ඒකත් හරි. එහෙනම් ඒ නිසාම මේ තුන්දෙනාම මහ බැංකුවෙන් බලපත්‍රයක් ගන්නවනම් තුන්දෙනා බලපත්‍ර ලාභී නිසා මේ තුන් පාර්ශවයේම මහ බැංකුවෙන් බලපත්‍රයක් කරගත්ත බලපත්‍ර ලාභී මූල්‍ය ආයතන නිසා මහ බැංකුව අධීක්ෂණයට ලක් වෙනවාමයි. ඊළඟ එක බලමු.
සමූපකාර ග්‍රාමීය බැංකු නැහැ. මහා බැංකුවේ අධීක්ෂණයක් නැහැ. සකසුරුවම් මහා ණයදෙන සමූපකාර සමිතිත් නැහැ. ඒවට වෙනම සමූපකාර සමිති මේ සමූපකාර ග්‍රාමීය බැංකු අදාළ ප්‍රාථමික සමූපකාර සමිති මගින්. හරිද? සකසුරුවම් මහා ණයදෙන සමූපකාර සමිති සමූපකාර සංවර්ධනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජාතික සමූපකාර මණ්ඩලය ඒ වගේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තු වැනි බලාධිකාර මගින් තමයි ඒවා අධීක්ෂණය කටයුතු කරන්නේ. ඒකත් උත්තරේ නොයි. එහෙමනම් උත්තර 3යි පළවෙනි උත්තර 3 තියෙන්නේ. ඒ කියන්නේ 1 1 2 3 3 3 කියන 3ක් නේ. එහෙනම් උත්තරේ තමයි තුන්වෙනි එක. තුන්වෙනි එක. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 2019 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච 17 වෙනි MCQ ප්‍රශ්නය. ශ්‍රී ලංකා මහා බැංකුව විසින් භාවිතා කරනු ලබන ගුණාත්මක ණය පාලන ශිල්පීය ක්‍රමයක් වන ගුණාත්මක මතකයිනේ. මහා බැංකුවේ ප්‍රධාන ණය පාලන ක්‍රම දෙකයි. එකක් ප්‍රමාණාත්මක එකක් ගුණාත්මක ණය පාලන ශිල්පීය ක්‍රම. නැත්නම් ගුණාත්මක ණය පාලන ශිල්පීය ක්‍රම. ගුණාත්මක ණය පාලන උපකරණ. ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ. ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති පාලන උපකරණ. කොහොම එකයි. තේරුණාද? මේ කියන්නේ මොකක්ද? ප්‍රමාණාත්මක කියන්නේ සමස්ත ආර්ථිකයටම ගලා යන මුදල් ප්‍රමාණය අඩු වැඩි කිරීමට යොදා ගන්න ක්‍රියාමාර්ග. ගුණාත්මක කියන්නේ ප්‍රථම වර්ණාත්මක කියන්නේ ආර්ථිකයේ යම් යම් ශ්‍රේෂ්ඨ වලට ගලා යන මුදල් ප්‍රමාණය වැඩි කරනවා. යම් යම් ශ්‍රේෂ්ඨ වලට යන ප්‍රමාණය අඩු කරනවා. නැත්නම් ආර්ථිකයේ දිරිමත් කළ යුතු අංශ වලට මුදල් වැඩිපුර ගලා යන්නත් අධෛර්යමත් කළ යුතු අංශ වලට මුදල් අඩුවෙන් ගලා යන්නත් ගන්න ක්‍රියාමාර්ග තමයි ගුණාත්මක කියන්නේ. පැහැදිලිනේ? පළවෙනි එක ණය සඳහා උපරිම පරිණත කාල සීමාව නියම කරනවා. දැන් ණය මුදා හැරීමේදී පරිණත කාලය. හරිද? පරිණත කාලය අවුරුදු 10යි. 20යි. එහෙම තීරණය කරන්න පුළුවන් නේ. පරිණත කාලයේ කොට වුණොත් මොකද වෙන්නේ? ණය වාරිකේ ලොකු වෙනවා. ඒ චූටි කාලයක් තුල ණය ඔක්කොම අපි කම්ප්ලීට් කරන්න එපේ. ණය වාරිකේ ලොකු නම් මොකද වෙන්නේ? අපි අනිවාර්යයෙන්ම දරන්න වෙන නිසා ගන්නෑ. ඉතින් ඒක මොන අංශයේද? හැම අංශෙම පොදු. එහෙනම් ඒක ප්‍රමාණාත්මකයි. විශේෂ අංශ වල නෙවෙයිනේ. තේරෙනවද? දැන් කිව්වනම් පරිණත කාල සීමාව වැඩි කරනවා දීවර ණය සඳහා. අන්න එතකොට ගුණාත්මකයි. මේක එහෙම නෑනේ. මේක ප්‍රමාණාත්මකයි. ඒකත් උත්තරේ නොවේ. වාණිජ බැංකුවට සපයන ණය සඳහා පොලි අනුපාතයේ ඉහළ දැමීම. ඒකත් ප්‍රමාණාත්මකයි. වාණිජ බැංකුවට ණය සපයනකොට අය කරන පොලි වැඩි කරනවා. කියන්නේ බැංකු පොලි අනුපාතය. වාණිජ බැංකුත් තමන්ගේ ණය වලට අය කරන පොලි වැඩි කරනවා. ශ්‍රේෂ්ඨ ભેදයක් නේද ඕනම ණය කරන්නේ. එහෙනම් ඒක ප්‍රමාණාත්මකයි. එහෙනම් ඒකත් ගන්න බෑ. ණයවර ලිපි නිකුත් කිරීමේදී තැන්පත් කළ යුතු අවම මුදල් ප්‍රමාණය නියම කිරීමය. මේ කියන්නේ මොකද? කාසියාන්තිකනේ මේ කියන්නේ දරුවනේ. කාසියාන්තිකය. මතකනේ කාසියාන්තිකය? කාසියාන්තිකය කියන්නේ ණයවර ලිපියක් ආනයන කරුවෙක්ගේ ඉල්ලීමත එයාගේ බැංකුවෙන් නිකුත් කරන්නේ. එහෙම නිකුත් කරගන්න පෙර ආනයන වටිනාකමෙන් කිසියම් ප්‍රතිශතයක් මහ බැංකුව කලින් කාලේ නියම කරන ප්‍රතිශතයක් පළමු අත්තිකාරමක් ඇඩ්වාන්ස් එකක් වශයෙන් බැංකුවට ගෙවනවා. ගෙවුවම තමයි ණයවර ලිපි නිකුත් කරන්නේ. අපි තුමු 10% කියලා නම් මුලින්ම 10% ගෙවන්න ඕනේ. ඉතුරු 90% ගෙවන්නේ බහන්න ආවට පස්සේ. තේරුණානේ? මෙන්න මේ කාසියාන්තිකය වෙනස් කරනවා. නැත්නම් නියම කරනවා. ඒ කරාම ඒකත් නිශ්චිත අංශයක් නැහැනේ. පොදුවේ මොන අංශයටද බහන්න ආනයනය කරන්න ණයවර ලිපි ඕපන් කරන්නේ? ඒ හැම අංශයකම යට මේක අදාළයි. එහෙනම් ඒක ප්‍රමාණාත්මකයි. ගුණාත්මක නැහැ. ඒකත් උත්තරේ නෙවෙයි එතකොට. ඊළඟට වාණිජ බැංකුව විසින් ලබා දෙනු ලබන ණය ශ්‍රේෂ්ඨ සීමා කිරීමේ අන්න ණය ශ්‍රේෂ්ඨ තේරුණාද? වාණිජ බැංකුව විසින් ලබා දෙන ණය ශ්‍රේෂ්ඨ සීමා කරනවා. මොකද්ද? දීවර ශ්‍රේෂ්ඨ ණය දෙන්න එපා. ඒ වගේම අපනයන ශ්‍රේෂ්ඨ ණය දෙන්න එපා. අන්න ඒ වගේ සීමා දාන්න. නැත්නම් අපනයන ශ්‍රේෂ්ඨ 50කින් ණය සැපුම අඩු කරන්න, බාල කරන්න. තේරුණාද? අන්න එහෙනම් එක් ශ්‍රේෂ්ඨ එහෙනම් ඒ කියන්නේ අදිරිමත් කළ යුතු ශ්‍රේෂ්ඨයකට ණයක් නම් මොකද වෙන්නේ? එන අනිවාර්යයෙන්ම ලබා දෙන්න පහසුකම් වැඩි කරනවා. ඒ වගේම අධෛර්යමත් කළ යුතු අංශයකට නම් අනිවාර්යයෙන්ම ණය මුදා හැරීමේ කොන්දේසි දැඩි කරනවා. හරිද? අන්න එහෙනම් අපට අත්‍යවශ්‍ය අංශ වෙත වැඩිපුර ණය යවන්න පුළුවන්. අනවශ්‍ය අංශ වල ණය ගලා යාම නවත්තන්න පුළුවන්. මොකද? ගුණාත්මකයි. එහෙනම් ඒක තමයි උත්තරේ. ණය සඳහා උපරිම ණය සීමා පැනවීම කියන්නේ අර එක එක ණය වලින්
මහ බැංකුව කලින් කාලට තීරණය කරනවා දෙන උපරිම සීමාව. අපි හිතමු ලිස්ට් එකක් හදනවා මහ බැංකුව. චක්‍රලේඛමකින් බැංකු කළමනාකරන දැනුවත් කරනවා. ඒ බැංකු කළමනාකරොත් තමන්ගේ බැංකු ශාඛාව තුළ ඒ ක්‍රමවේද අනුගමනය කරන්න මෙදලා ඉන්නවා. මොකද හේතුව සෑම බැංකුවක්ම මහ බැංකුවේ අනුගාමික බැංකුවක්. ඒ නිසා මහ බැංකුව විසින් සිදු කරන වෙනස් වීම් වලට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් බැංකු ක්‍රමයක් ඒ වෙනස් කිරීම අනුව හැඩ ගැහෙනවා. තේරුණාද? එහෙමනම් උපරිම ණය සීමා කියන්නේ මහ බැංකුව තීරණය කරන දීවර ණය ශේෂ්ඨයේ ඉල්ලුවොත් ණය දෙන්නේ මිලියන 5 උපරිම. ලක්ෂ 50කට දෙන්න එපා. කර්මාන්ත කාර්මික ණය ඉල්ලුවොතින් ලක්ෂ 200ක් දක්වා දෙන්න. අන්න ඒක ශ්‍රේෂ්ඨ නියම කරනවා. තේරුණාද? ඉතින් ඒකත් ඒ අත්‍යවශ්‍ය ශ්‍රේෂ්ඨයක් නම් ඒක ලිහිල් කරනවා නැත්නම් දෙලි කරනවා. එහෙනම් ඒකත් ගුණාත්මක තමයි. එහෙනම් එකම උත්තරේ මොකද්ද? මේක. එක් ශ්‍රේෂ්ඨ වලට යන ණය සීමා පාලනය කිරීම තමයි ගුණාත්මක කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පිළිතුර 4. ඊළඟට පහත වගුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිතා කරනු ලබන මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ සහ ඒවට අදාළ විස්තර දක්වා ඇත. 2020 අලුත්ම පේපර් එකේ ආපු MCQ ප්‍රශ්නේ. ඒතර මේ පැත්තේ තියෙන උපකරණ මේ පැත්තේ තියෙන විස්තර. අපි බලමු මේකේ අහන්නේ මොකද්ද කියලා. අහන්නේ ඉහත දී ඇති මෙන්න මේ උපකරණ. උපකරණ අනුපිළිවෙල අනුව මේ උපකරණ අනුපිළිවෙල අනුව විස්තරය නිවැරදිව කළ පැති වරණය. දැන් මේක එකපාරට බැලුවම අපිට ටිකක් ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා. දැන් සමහර වෙලාවට තියෙනනේ මේකේ මේ 1 2 3 නැත්තම් මෙතන 1 2 3 දැන් මේකේ 1 2 3 තිබුණා අපිට බලන්න D වල උත්තරේ 5 නම් අපි කියලිම D 5 කියලා දාන්න පුළුවන්. දැන් මේකේ එහෙම නෑ. මේක හරියට මේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. ඉහත දී ඇති උපකරණ මේ තියෙන උපකරණ අනුපිළිවෙල අනුව මේ අනුපිළිවෙල අනුව විස්තරය ගන්න තියෙන්නේ. තේරුණාද? අපි බලමුකෝ නිත්‍ය තන්පතු පහසුකම් අනුපාතය කියන්නේ මොකද්ද? මතකයිද ඒක? දැන් ඒක විෂය දැනුම තියෙනවනේ ටක් ගාලා මේක අපිට උත්තරේ ගන්න පුළුවන්. ප්‍රශ්න තේරුම් ගත්තම පස්සේ දැන් ප්‍රශ්න තේරෙනවනේ. මේ උපකරණ වල අනුපිළිවෙල අනුව විස්තරේ ගැලපෙන විදියයි අහන්නේ. ඒක අපිට මේ ඉංග්‍රීසි අක්ෂරය තමයි උත්තරේ ගන්න වෙන්නේ. තේරෙනවද? දැන් නිත්‍ය තන්පතු පහසුකම් අනුපාතය කියලා කියන්නේ වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙන්දෝ තමන්ගේ අතිරික්ත මුදල් රජයේ සුරකුම්පත් වල ආයෝජනය කිරීමේදී ඒගොල්ලන්ට ගෙවන පුළුවන් අනුපාතය. පැහැදිලිනේ? බලන්න කොහෙද කියලා තියෙන්නේ. මේකේ නැහැ. මේකෙත් නැහැ. මේකෙත් නැහැ. මේ තියෙන වාණිජ බැංකුව ඔවුන්ගේ අතිරික්ත මුදල වාණිජ බැංකුව මෙතන ඉතින් මේගොල්ලෝ දීලා නැහැ මේකේ මෙතනට ඒකත් ගන්න පුළුවන්. මොකද්ද? ප්‍රාථමික වෙළෙඳු. ප්‍රාථමික වෙළඳුනුත් ගන්න පුළුවන්. හරි. ඒක දුන්නේ නැහැ කියලාත් කවුරුත් දුක් වෙන්න එපා. අපිට ඒක නේතුර කියලා තියෙනවනේ ගියක්. වාණිජ බැංකුව හරියනම් එන්න ඕනේ වාණිජ බැංකුව සහ ප්‍රාථමික වෙළඳුන්. ඔවුන්ගේ අතිරික්ත අරමුදල් රජයේ සුරකුම්පත් වල ආයෝජනය කිරීමේදී මහ බැංකුව විසින් ගෙවනු ලබන පොලි අනුපාතය තමයි අරකට හරියටම ගැලපෙන්නේ. තේරුණාද? එහෙනම් උතන්ට එන්නේ උත්තරයට E. මුලින්ම එන්නේ E. ඒකට ගැලපෙන එක තියෙන්නේ E තීරුවේ මේ. E තීරුවේ. තේරුණානේ? රයිට්. ඊළඟට විවට වෙළඳ පොළ කටයුතු කියන්නේ මොකද්ද? විවෘත වෙළඳ පොලේ සුරකුම්පත් මිලදී විකිණීමයි මිලදී ගැනීම. කවුද? මහ බැංකුව. මහ බැංකුව රජය වෙනුවෙන් නැත්නම් භාණ්ඩාගාරය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බෙදුම් කර, රුපියල් සුරකුම්පත් ආදී. තේරුණාද? රජයේ සුරකුම්පත් විවෘතව විකුණනවා. කාටද විකුණන්නේ? ප්‍රාථමික වෙළඳුන්. සාමාන්‍ය බැංකුව වලට. විකුණද්දි මොකද වෙන්නේ? ඒගොල්ලෝ මිලදී ගන්නවා සංසරණයේ මුදල් රජයට එක්කාසු වෙනවා. මුදල් සැපයුම සංකෝචනය වෙනවා. නැවත මහ බැංකුව ඒව මිලදී ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? මහ බැංකුව නැවත ප්‍රාථමික වෙළඳුන්ට සහ වාණිජ බැංකුවට සල්ලි ගෙවලා ඒ අයිතිය තමයි පවර ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මුදල් සැපයුම් ප්‍රසාරණය වෙනවා. ඒ වගේ විවෘතව මහ බැංකුව සුරකුම්පත් මිලදී ගැනීම විකිණීම කරනවා නම් ඒකට කියන්නේ මොකද්ද? විවට වෙළඳ පොළ කටයුතු. එහෙනම් මෙන්න මේකට අදාළ උත්තරේ තියෙනවා මහ බැංකුව විසින් රජයේ සුරකුම්පත් ස්ථාවර හෝ తాවකාලික පදනම යටතේ මිලදී ගැනීම සහ විකිණීම. මේ ස්ථාවර කියන්නේ මහ බැංකුව විකුණලා මහ බැංකුව මිලදී ගන්නවා. එහෙම පුළුවන්ද? මහ බැංකුව විකුණලා මහ බැංකුව මිලදී ගන්නවා. මේ తాවකාලික කියන්නේ මහ බැංකුව විකුණනවා. හරිද? මහ බැංකුව විකුණනවා. ඒ විකුණද්දී ඒක විකුණන්නේ කාටද? ප්‍රාථමික වෙළඳුන්ට. තේරුණාද? මහ බැංකුව විකුණනේව මහ බැංකුවට මිලදී ගන්න පුළුවන්ද? පුළුවන්. මොකද හේතුව
දැන් මම සිල්ලර කඩයක් පවත්වාගෙන යනවා කියන හිතන් දරුවනේ. මගේ කඩේ සහල් මම විකුණුම් කරු. මමයි විකුණුම් කරු. මගේ කඩේ සහල් තියෙනවා මම සහල් විකුණනවා. මම්ම මිලදී ගන්නවා. ඒ කියන්නේ මගේ සාක්කුවෙන් සල්ලි අරගෙන කඩේ සල්ලි ලාච්චුට හෝ නැත්නම් සල්ලි සේපුරු දාලා මං හාල්ලර මගේ සාක්කුවෙම දා ගන්නවා. එතකොට ඒක පිස්සුවන්නේ. තේරෙනවද? ඒක පිස්සුවක්. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මම අනුන්ගේ සහල් විකුණනවා. එහෙම හිතන්නකෝ. ඔයාලා වෙනුවෙන් නියෝජිතයෙක් වශයෙන් මම ඔයාලගේ සහල් විකුණනවා. විකුණද්දි මටත් මිලදී ගන්න බැරිද? පුළුවන්. අන්න එකයි මේ කියන්නේ. හරිද? භාණ්ඩාගාරයේ වෙනුවෙන් මේ සොරකුම්පත් විකුණන්නේ. ඒ නිසා මහ බැංකුවටත් මිලදී ගන්න පුළුවන්. මහ බැංකුවට අර ප්‍රාථමික විදුලි විකුණන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. එහෙනම් ඒක තමයි විවට වෙළඳපොළ කටයුතු කියන්නේ. එහෙනම් ඒකට ගැලපෙන්නේ ඒ හරිනේ. විවට වෙළඳපොළ කටයුතු විස්තරය තිබුණේ කොහෙද? උඩ මේකේ ඒ වලනේ. ඊළඟට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියන මතකයිනේ. සීලුම වාණිජ බැංකු මහ බැංකුවේ Taman නමෙන් ගිණුමක් පවත්වාගෙන යනවා. වාණිජ බැංකුව සතු තැන්පතු ධාරිතාවෙන් අවම සල්ලි ප්‍රමාණය මහ බැංකුවේ කලින් කාලේ නියම දැන් 8.5ක්. වාණිජ බැංකුවේ මුළු සල්ලි සංචිතයේ රුපියල් 100ක් නම් මුළු ශාඛා ඔක්කොම සල්ලි 100ක් නම් ඒකෙන් රුපියල් 8.50ක් මහ බැංකුවේ වාණිජ බැංකුවේ ගිණුමට දාන්න ඕන. ඒක තමයි විචල්්‍ය සංචිත අනුපාත නැත්නම් අවම සංචිත අවශ්‍යතාව කියන්නේ. ඒක වැඩි කරොත් මොකද වෙන්නේ? තව සල්ලි කියලා දාන්න ඕනේ. අන්න ණය දීමේ හැකියාව අඩු වෙනවා. මුදල් සෙවීම සංකෝචනය වෙනවා. ඒ අවම සංචිත අවශ්‍යතාව පහළ දැම්මොත් අපිට පුළුවන් බැංකුවේ දාපුවොත් තව අරගන්න ණය දෙන්න. මුදල් සෙවීම ප්‍රසාරණය වෙනවා. ඒක පේනවනේ මේක කටපාඩම් නම් කරන්න බෑ දරුවනේ. විශේෂ සංකල්පේ නිවැරදිව විනිවිද දකින්නම ඕනේ. විනිවිද දකින්නම ඕනේ. තේරුණාද? අවම සංචිත අවශ්‍යතාවය 8.5යිනේ. ඕක 15 කරොත් මොකද වෙන්නේ? තවත් මහ බැංකුවකට ගිහින් සල්ලි දාන්න ඕනේ. ඒතර බැංකුවල සල්ලි අඩු වෙනවා ණය දීමේ හැකියාව අඩු වෙනවා. මුදල් සැපයුම පහළ යනවා. 15 හෙට 5 දක්වා අඩු කරොත් තව 10ක් ගන්න පුළුවන්. අන්න බැංකුවලට ණය දීමේ හැකියාව වැඩි වෙනවා. මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. ඒක තමයි විචල්්‍ය සංචිත අනුපාත නියම කිරීම නැත්නම් අවම සංචිත අවශ්‍යතාව කියලා කියන්නේ. මේ තියෙන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ඒක කියවෙන්නේ වාණිජ බැංකුව විසින් තම තැන්පතු වලින් මහ බැංකුවේ තැන්පතුවක් ලෙස පවත්වාගෙන යා යුතු ප්‍රමාණය කියන අදහස එනවා. එන එකට එන්නේ D. ඊළඟට නිත්‍ය ණය පහසුකම් අනුපාතය. නිත්‍ය ණය පහසුකම් අනුපාතය කියන්නේ වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළඳ සුරකුම්පත් මිලදී ගත්තානේ. කල් පිරෙන්න තව කල් තියෙනවා. කල් පිරෙනක මුදල් ලැබෙන්නේ නැහනේ. නමුත් මේ වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළඳුන්ට ද්‍රවශීලතා ගැටලු තියෙනවා නම් ඒගොල්ලන්ට එක දෙයක් කරන්න පුළුවන්. මොකද්ද? ඒ තමන් සතු සරකුම්පත් හිමිකම මහ බැංකුවට අපේට තියෙනවා. ඉතින් මහ බැංකුවෙන් ණයක් ගන්නවා. එතකොට ඒ ණයක් ගන්නකොට මහ බැංකුව අය කරන පොලියක්. ඒක තමයි මේ අදහස් කරන්නේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය. හදිස්සියවත් ප්‍රාථමික වෙළඳු සහ වාණිජ බැංකු මහ බැංකුවට ණය ආපසු නොගෙව බොල් ණය ඇති කරොත් ප්‍රශ්නයක් නැහැ. අර සුරකුම්පත් කල්පිරුනම බැංකුවට ගෙවන සල්ලි එක කපා ගන්න පුළුවන් මහ බැංකුවට. අවදානමක් නැහැ. හරිද? ඒකට තමයි නිත්‍ය ණය පහසුකම් අනුපාතය කියන්නේ. ඒක එහා පැත්තේ තිබුණේ. වාණිජ බැංකුවල తాවකාලික ද්‍රවශීලතා අරමුණු ඉටු කර ගැනීමට මහ නෑ ඒක නෙමෙයි. වාණිජ බැංකුව රජයේ සුරකුම්පත් අපේට තබා අරමුදල් ලබා ගැනීමේදී මහ බැංකුව මගින් ණය කරනු ලබන පොලි අනුපාතය තමයි නිත්‍ය ණය පහසුකම් අනුපාතය කියන්නේ. නම් ඒකට හරියන්නේ C. ඒකට හරියන්නේ C. ඊළඟට බැංකු පොලි අනුපාතය. හැපෙත් තිබුණ උත්තරේ නේ. වාණිජ බැංකුවල తాවකාලික ද්‍රවශීලතා අරමුණු ඉටු කර ගැනීමට මහ බැංකුව මගින් අත්තිකාරම් ප්‍රදානය කිරීමේදී යන්න හරි. වාණිජ බැංකුවල తాවකාලික ද්‍රවශීලතා ප්‍රශ්න ඇති වුණාම ඒව ඉෂ්ට කරගන්න මහ බැංකුව අත්තිකාරම් නැත්නම් මහ බැංකුව ණය සපයනවා. එහෙම ණය සපයද්දී අය කරන පොලි අනුපාතය තමයි බැංකු පොලි අනුපාතය කියන්නේ. එහෙනම් ඒකට අදාළ වෙන්නේ B. EADCB. EADCB උත්තරේ තියෙනවද? තියෙනවා. පස්වෙනි උත්තරේ. ටිකක් හිතන්න ඕන මේක. දැන් මෙච්චර අපිට ටිකක් අමාරුනේ මේක මේ chart එක කැලි දෙකක තියෙන නිසා ස්ලයිඩ් දෙකක තියෙන නිසා දෙකට આવත් ඔබ බලන්න මේ අහන්නේ මොකද්ද කියලා. මෙන්න මේකට ගැලපෙන උත්තරයට අදාළ විස්තරය තමයි අහන්නේ පිළිවෙලට. තේරුණාද? ඒ අනුව මේ පිළිවෙලට මාක් කරන්න ඕනේ. මේකට පැටලෙනවා මේ දීපු විදිය. දැන් මේ පැත්තේ අංක එක මේ පැත්තේ 1 2 3 4 මේ පැත්තේ ABC තිබුණා ලේසි මැච් කරන්න. හරිනේ? උත්තරේ 5. ඒකේ ප්‍රශ්නේ අමාරුවක් නෙමෙයි. තෝරන අමාරුයි තියෙන්නේ.
ව්‍යාකූල තත්ත්වයන් නිසා. අපි බලමු ඊළඟ ප්‍රශ්නෙත්. ඔව් MCQ ප්‍රශ්න වලින් පස්සේ අපි යනවා අර සප්ලයි ටයිප් ක්වෙස්චන් වලට. ඒ කියන්නේ සුදුසු වචනේ නැත්තම් සුදුසු වචන යොදලා හිස්තන් සම්පූර්ණ ප්‍රශ්න. මේකත් හොඳට මතක තියාගන්න. මම හැමදාම කියනවා මේක ගොඩාක් අසාර්ථකයි. දැන් මෑත අවුරුදු වල අපි දැක්ක උත්තරපත්‍ර සමීක්ෂණයේදී දැන් හිස්තන් ප්‍රශ්න 10ක 10න් 6ක් 7ක්ම වැරදි. දෙකක් උපරිම 3ක් වගේ තමයි හරියන්නේ. ඉතින් කොහේ දේශාමාර්ථයක් ගන්න. මේක හරියට වරද්ද ගන්න ඕගොල්ලෝ. ඉතින් මේකෙදි තේරුම් ගන්න මේකෙදි හරියටම විශේෂ සංකල්ප අපි අර තාර්කිකව නිවැරදිව තේරුම් අරගෙන තිබුණොත් තමයි ලියන්න පුළුවන්. දැන් මේකම හිතන්නකෝ. තත්කාලීන දල මේක 2008 හපු විභාග ප්‍රශ්නයේ තත්කාලීන දලපියවීම් පද්ධතිය RTGS සහ ලේඛන රහිත සුරකුම් තැන්පතු පද්ධතිය SSDS පොදුවේ හැඳින්වනුයි. දැන් මේ දෙක මතක තියෙන පෙදරුවනේ. මේ දෙක ගැන අවබෝධයක් නැතුව කිසිසේත් මේකට උත්තර එන්නේ නැහැ. කවදාකවත් එන්නේ නැහැ. මේ භවයේදී උත්තර හොයන්න හම්බෙන්නේ නැහැ. මේ දෙකම ගැන අවබෝධයක් තියෙනවා. මේ දෙක ගැන අවබෝධයක් තිබුණොත් මේ දෙක එකට මික්ස් වුණාම තමයි මේ concept එක එළියට එන්නේ කියලා අපර ඔළුවේ තියෙනවා. ඒ නිසා හරියටම විශේෂ කරන අවබෝධයක් නැත්නම් ඔබට හිස්තැන් පුරවන එක අසාර්ථක වෙනවමයි. එතකොට තත්කාලීන දලපියවීම් පද්ධතිය real time gross settlement system සහ ලේඛන රහිත සුරකුම්පත් තැන්පතු පද්ධතිය scriptless securities depository system කියන්නේ scriptless securities depository system පොදුවේ හැඳින්වෙන්නේ මේ සංකල්ප දෙක. ඒ කියන්නේ මේ දෙක මේ ක්‍රියාකාරකම් දෙක එකට ගත්තම පොදු කොහොමද කියන්නේ? ඔක විභාගයට 3 පාරක් විතර ඇහුවා. ලංකා මොනවද? ලංකා මාතද නැහැ. ලංකා සෙටල්. මතකනේ ලංකා සෙටල් කියන්නේ එතකොටයි. ලංකා සෙටල්. මේ වගේ එකක් විභාගෙදී මේ වගේ ලියුවට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද්ද? ලංකා සෙටල්. ඉංග්‍රීසි ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ ලකුණු ලැබෙනවා. අර ඉංග්‍රීසි ලියද්දී අර විකෘති වෙන්නේ නැහැ. අපි සිංහලෙන් පොඩ්ඩක් භාෂා විකෘති වෙනවනේ අපේ ඇති. ලංකා සෙටල්. කිව්වොත් හරි. 2010 විභාග ප්‍රශ්නය 33 වන අභ්‍යාසයේ ආවේ ශ්‍රී ලංකා රජයේ මේ කොරම ලකුණු දෙක බැගින් ලැබෙන ප්‍රශ්න කියලා දන්නවනේ. ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරිය ඇති ආයතනය කුමක්ද? හරිය අමාරු ප්‍රශ්නයක්ද? නෑ. පහසුම ප්‍රශ්නයක්. වාසනාවන්තයි අවුරුදු ළමයි. ඔබත් වාසනාවන්තයි. ඇයි? ඩීප් එඩියුකේෂන් එක කරා නිවැරදි විෂය කරුණු තාර්කිකව ඉගෙන ගන්න අවස්ථාව ලැබීම ඔබ ලැබූ ජයග්‍රහණයක් පිනක් කියලා ඔබ අනිවාර්යෙන් විශ්වාස කරලා ඒකේ ඒ විශ්වාසය ශක්තියක් බවට පත් කරගෙන විභාගයට සාර්ථකව ලියන්න ඔබ සූදානම් වෙන්නට ඕනේ. ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරිය ඇති ආයතනය. ශ්‍රී ලංකා රජයේ නෙමෙයි ඕනම රටක රජයේ ඔය වගකීම යන්නේ මහා බැංකුවටයි. නේ මහා බැංකුවේ පළවෙනි කාර්යය මොකද්ද? ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන යාම. මොකද ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන ගියේ නැත්නම් සීලුම දේවල් නිෂ්ඵල වෙනවා. එහෙනම් උද්දමනය පාලනය කරන්න බෑ. අවදමනය පාලනය කරන්න බෑ. රටේ නිෂ්පාදනය හෙල යන්නේ. සේවා නියුක්තිය වර්ධනය වෙන්නේ. ඒ සියල්ල තීරණය වෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම. එහෙනම් අඩුත් නැති වැඩිත් නැති මුදල් සැපයුමක් බිහි කර පවත්වාගෙන යාම. එහෙනම් ඒක තේරෙනවද? මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමකින් පැවරෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. ශ්‍රී ලංකා මහ බැංකුවටයි. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2012 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච 24 වෙනි අභ්‍යාසය. ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ බලතල හා වගකීම් පැවරිය. දැන් ඉස්සෙල්ලකින් අහුව මොකද්ද? රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරිය ඇති ආයතනය. 2010 දී 2012 නේ ඕකම තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ කොහමද? ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වලතල හා වගකීම් කියලා වචනයක් දාන්න උච්චාරය. දැත්තම් ප්‍රශ්න දෙකම එකයි. ඒ කියන්නේ පෙර වාසනේ පෙර අවුරුද්දනේ. දැන් මේ 2012 නේ. එහෙනම් 11 නේ 10 දී ඇහුවේ. අවුරුද්දක් කර ඇහුවම ඒ ප්‍රශ්නේම ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ බලතල හා වගකීම් පැවරිය ඇත්තේ මහ බැංකුවට. මහ බැංකුවට මේ තියෙන 2015 විභාග ප්‍රශ්න ඊළඟට 32 වන අභ්‍යාසයේ අයන්න වශයෙන් අහු ප්‍රශ්නේ කොටසක් මේ තියෙන. හරිද? වාණිජ්‍ය බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් කියන්නේ ප්‍රාථමික වෙළඳුමයි. ප්‍රාථමික අලෙවිකරුවෝ කියන්නේ ප්‍රාථමික වෙළඳුන්මයි.
වෙන විශේෂයක් නෙවෙයි. රජයේ සුරකුම්පත් අපේට තබා මහ බැංකුවෙන් අරමුදල් ලබා ගැනීමේදී කියන මහ බැංකුවෙන් ණය ගන්නවා. අය කරනු ලබන පොලි අනුපාතය මොකද්ද? නිත්‍ය ණය පහසුකම් අනුපාතය. නිත්‍ය ණය පහසුකම් අනුපාතය. ඉස්සෙල්ලා ප්‍රශ්න අපි කතා කරන්නේ ඕක. දැන් මතකයි නේද? නිත්‍ය ණය පහසුකම් අනුපාතය. තේරුණානේ? වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙන්දු තමන්ගේ අතිරික්ත අරමුදල් සුරකුම්පත් මිලදී ගන්න දෙව්වම මහ බැංකුවෙන් ගෙවන පොලියක්. ඒක නිත්‍ය තැන්පතු. අපිනේ තැන්පත් කරේ අපේ තැන්පත් වල ගෙවන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. මේ ඒ සුරකුම්පල අත්වල අයිතිය කල්පිරීමට පෙර මහ බැංකුවේ අපේට තියලා අපි ණයක් ගන්නවා. අපෙන් අය කරන පොලියක්. එහෙනම් නිත්‍ය ණය පහසුකම් අනුපාතය. ලෙසත් මහ බැංකුව විසින් තෝරාගත් ශේෂ සඳහා ලබා දෙන ණය සීමා පැනවීම හිස්තැනක් ලෙස හඳුන්වනු ලැබේ. හරිද? ලෙසත් මහ බැංකුව විසින් තෝරාගත් ශේෂ සඳහා ලබා දෙන ණය සීමා පැනවීම. ඒ කියන්නේ හැම අංශයකම නෙවෙයි හැම අංශයකටම දැන් ඕනම අංශයකට ඒ කියන්නේ පොදුවේ ණය සීමා පැනෙවුවොත් ඒක ප්‍රමාණාත්මකයි. තේරුණාද? තෝරගත්ත ශ්‍රේෂ්ඨ වල ලබා දෙන ණයවල විතර සීමා පනවනවා. අනිත් ඒවා සීමා පනවන්නේ. ඒ කියන්නේ අත්‍යවශ්‍ය අංශයක ණය ගලායන සලස්සනවා. අනිත් ඒවා ණය બ્લોක් කරනවා. මොකක්ද? දිශාවන් හැසිරීම. මොකක්ද? ගුණාත්මක ණය පාලන ක්‍රම. ගුණාත්මක ණය පාලන ක්‍රම. නැත්නම් වර්ණාත්මක. ලෙසත් හඳුන්වනු ලැබේ. පැහැදිලිනේ? රයිට්. ඊළඟ ප්‍රශ්නට අපි යමු. ආදර්ශ ප්‍රශ්න කීපයක්. ඒ හිස්තැන් ප්‍රශ්න මහ බැංකුවෙන් අහුව බොහොම අඩුවෙන් ඇහුවේ. මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් වන ආර්ථික හා මෙලි ස්ථායීතාවය පවත්වාගෙන යාම තුළින් රටේ හිස්තැනක් පාලනය කිරීමටත් හිස්තැනක් හා තහවුරු කර ගැනීමටත් අපේක්ෂා කරයි. දැන් මහ බැංකුවේ ප්‍රධාන අරමුණ තමයි ආර්ථික හා මෙලි ස්ථායීතාවය. හරිනේ? ඒ ආර්ථික හා මෙලි ස්ථායීතාවය පවත්වාගෙන යාම තුළින් මොකක්ද උත්සාහ කරන රටේ? මොකක්ද පාලනය කරන්න බලන්න. මිල ස්ථාවරෝ කියන්නේ මොකද්ද? මිල උද්දම නැති වෙන්නේ නැහැ. හරිද? මිල හිලගුණ උද්දම නැති වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම රටේ උද්දමනයේ පාලනය කිරීමටත් නේ. උද්දමනයේ පාලනය කිරීමටත්. උද්දමනය පාලනය කිරීමටත් තව මොකක්ද? රටේ නිෂ්පාදනය අනිවාර්යයෙන්ම නේ. දැන් ආර්ථික හා මිල ස්ථායීතාවය. ඒ කියන්නේ පොලි අනුපාතයේ පහළ මට්ටමක තබා ගත්තම රටේ මිනිස්සු බැංකුවල සල්ලි දාන්නේ නැහැ. තේරුම් ගන්න නැහැ. ආයෝජනය වැඩි කරනවා. ආයෝජනය වැඩි කරනවා කියන්නේ මොකද්ද? නිෂ්පාදනය ඉහළ යනවා. නිෂ්පාදනය ඉහළ යනවා කියන්නේ මොකද්ද? සේවා නියුක්තියත් ඉහළ යනවා. රැකියා නියුක්තියත් ඉහළ යනවා. හරිද? ඒකෙන් රට සංවර්ධනය වෙනවා. ආර්ථිකය යහපත් වෙනවා. ඒ කියන්නේ ආර්ථික හැමිලි ස්ථායීතාවය කියන්නේ. ආර්ථිකයත් ස්ථාවර වෙනවා. තේරුණානේ? බැංකු පොලි අනුපාතයේ පහළ මට්ටමක තබා ගත්තම තමයි මිනිස්සු බැංකුවල සල්ලි දාන එක අඩු කරනවා. ඒ නිසා විකල්ප මාර්ගවල ආයෝජනය කරනවා. ඒ නිසා මොකද රටේ නිෂ්පාදනය වැඩි වෙනවා. රැකියා නියුක්ති ඉහළ යනවා. එහෙනම් නිෂ්පාදනය වැඩි වෙලා රැකියා නියුක්ති ඉහළ ගිහලා මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. කියන්නේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. එහෙනම් ආර්ථිකවම ස්ථායීත. එහෙම නෙවෙයි වෙන්නේ. එhmenan උද්දමනයේ පාලනය වෙනවා මේකෙන් පාලනය කිරීමටත් හරිද? අනිත් එක මොකද්ද? රටේ නිෂ්පාදනය හා සේවා නියුක්තිය තහවුරු කර ගැනීමටත් අපේක්ෂා කරනෝනේ. රටේ නැත්නම් නිෂ්පාදනය රටේ නිෂ්පාදනය හා සේවා නියුක්තිය තහවුරු කර ගැනීමටත් අපේක්ෂා කරනවා. උත්තර 3ටම තමයි ලකුණු 2ක් ලැබෙන්නේ. හරිනේ? දෙවෙනි එක තමයි චෙක්පත් හා අනකර මගින් බැංකුව අතර සිදුවන ගනුදෙනු පරිගණක ගිණුම් තුළ ක්ෂණිකව පේවා දැමීමට මහ බැංකුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල හිස්තැනක් ලෙස හඳුන්වන අතර එය හිස්තැනක් යන හැකුළුම් පදයෙන් ඇබ්‍රිවියේෂන් එකෙන් සංකේතවත් කරනවා. මේ කියන්නේ මොකද්ද? චෙක්පත් හා බැංකුව අනකර මගින් බැංකුව අතර ගනුදෙනු වෙනවනේ. ඒ ගනුදෙනු වල ප්‍රතිඵල අදාළ බැංකු ගිණුම් වල ගලපන්න ඕනේ. ඒ කියන්නේ බැංකුව අතර සුද්ධ ණයගැති ණය සම්බන්ධය සමන වෙන්න එපා. ඒතර ඒක පරිගණක ගිණුම් තුල ක්ෂණිකව ඒ මොහොතම ගලපනවා. අර ස්විෆ්ට් කියන ජාලය මගින් තොරතුරු බැංකු දෙකට දෙනවා. හරිද? ඒ පරිගණක ගත ගිණුම් වල ගලපනවා. දැන් ලංකා බැංකුවෙන් නිකුත් කරන චෙක් පතක්
ලංකා බැංකුවෙන් නිකුත් කරන චෙක් පතක් අපි හිතමු මහජන බැංකුවේ ගිණුමකට බැර කරන්න බාර දෙනවා කියලා ගිණුම් හිමියෙක්. එහෙනම් ඒකට ගෙවන්න ඕන ලංකා බැංකුවේ නෑ ණය ගැතිය. ලැබෙන්න ඕන මහජන බැංකුවේ ණය හිමියා. මෙන්න මේ හරිද? මහ බැංකුවේ පරිගණකගත ගිණුම් දෙකක් තියෙනවානේ ලංකා බැංකුව මහජන බැංකුවේ නේ. ලංකා බැංකුවේ ගිණුමට හර කරනවා. මහජන බැංකුවේ ගිණුමට බැර කරනවා. බැර කරන්න මහ බැංකුවට ස්විෆ්ට් ජාලයකින් තොරතුරු දෙනවා. මොකක්ද ඒකට කියන්නේ? ඉන්ටර් බැංක් පේමන්ට් සිස්ටම් නේ. අන්තර් බැංකු ගෙවීම් ක්‍රමනේ. අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය. අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය. අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය ලෙස හඳුන්වන අතර එය මොකද වහන්නේ යන හැකුළුම් පදයෙන් සංකේතවත් මොකද? ස්ලිප් ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම් කියන එක තමයි ස්ලිප්ස් කියන්නේ. සිංහලෙන් උච්චාරණය කරලා ස්ලිප් කියලා දාන්න පුළුවන් මේ වගේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම් ස්ලිප් කියලා දාන්න පුළුවන් සිංහලෙන්. මතකයි නේද? රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලමු. බැංකු අතර සිදුවන ඉහළාගෙන් යුත් ගනුදෙනු. දැන් මේවා සාමාන්‍ය ඉහළාගෙන් නෙවෙයි. චෙක් පත් අනකරමගෙන ඉන්නේ බොහොම සුළු ගනුදෙනු. ඉහළාගෙන් යුත් ගනුදෙනු. සාමාන්‍යයෙන් කියන්නේ රුපියල් මිලියන 20ට වැඩි ගනුදෙනු. මිලියන 20ට අඩුව තමයි ස්ලිප් එකෙන් වෙන්නේ. ඒ ස්ලිප් එකෙන් කරන්නේ පරිගණකගත ගිණුම් වල ගලපනවා. බැංකු අතර සිදුවන ඉහළාගෙන් යුත් ගනුදෙනු පරිගණකගත ගිණුම් තුලින් ක්ෂණිකව පියවීමට මහ බැංකුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල. මේ දෙකම එකයි. ඉස්සෙල්ලා කිව්වේ ඉහළාගෙන් යුක්ත නැති ගනුදෙනු. සාමාන්‍ය මිලියන 20ට අඩු ගනුදෙනු නම් පරිගණකගත ගිණුම් තුල ගලපලා ක්ෂණිකව පියවන එක තමයි ස්ලිප් කිව්වේ. ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම් අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය. ඒක තමයි මුල්ම පරිගණකගත ගිණුම් ක්‍රමය තාමත් එක තියෙනවා. කුඩා ගනුදෙනු වලට ගනුදෙනු සිදුවුවාම පරිගණකගත ගිණුම් වල ගලපලා බැංකුව අතර ණය ගැති ණයහිමි සම්බන්ධ පියවන ක්‍රමය තාම තියෙන එක තමයි ස්ලිප් කියන්නේ. දැන් මේකෙන් කියන්නේ මොන තේරුම් ගන්න මේ දෙකම එකට ගත්තේ එකයි. මේකෙන් කියන්නේ ඕක වර්ධනය වූ අවස්ථාව. මිලියන 20ට වඩා ඉහළාගෙන් යුක්ත ගනුදෙනු සිදු වෙච්ච වහාම ස්විෆ්ට් ජාලය මගින් බැංකුවට තොරතුරු දීලා මහ බැංකුවේ ඇති එකිනෙකාගේ බැංකු ගිණුම් වල වහාම ගලපනවා. පරිගණක ගිණුම් ගලපලා තුලනය කරනවා. ඒක මොකද්ද? බැංකුව අතර සිදුවන ඉහළාගෙන් යුත් ගනුදෙනු පරිගණකගත ගිණුම් තුලින් ක්ෂණිකව පියවීමට මහ බැංකුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල මොකද්ද කියන්නේ? හඳුන්වන අතර එය නැමැති හැකුළුම් පදයෙන් සංකේතවත් කරන මොකද්ද? තත්කාලීන දල පියවීම ක්‍රමය. හරිනේ. කුඩා ගනුදෙනු නම් ස්ලිප් ක්‍රමය. විශාල ගනුදෙනු නම් මතක තියන්න තත්කාලීන දල පියවීම ක්‍රමය. තේරුණානේ? තත්කාලීන දල පියවීම ක්‍රමය. තත්කාලීන දල පියවීම ක්‍රමය. ලෙස හඳුන්වන අතර එය මොන හැකුළු පදයේද? RTGS real time gross settlement system. එක සිංහලෙන් ලියන්නේ නැහැ, ඉංග්‍රීසියෙන් තමයි ලියන්නේ. විභාගයට පාව ලියන්න RTGS කියලා බය නැතුව. ලෙස හඳුන්වන. හරිනේ. මේ එහෙනම් RTGS කියන්නේ මේ එකම සිස්ටම් එක. මේකෙන් කරන්නේ විශාල අගෙන් යුක්ත ගනුදෙනු බැංකුව අතර සිදුවන ගනුදෙනු වල බැංකුව අතර ඇතිවන ණය ගැති නැහිමි සම්බන්ධයේ පරිගණකගත ගිණුම් වල ක්ෂණිකව ගලපලා තුලනය කරනවා. ඕකම තමයි අපි එහා පැත්තෙන් කතා කරලා පෙන්නුවේ. මේකුවේ චෙක් පත් අහන කරමගින් බැංකුව අතර සිදුවන ගනුදෙනු. ඒවා විශාල ගනුදෙනු නෙවෙයි. සාමාන්‍ය කුඩා පරිමාණ ගනුදෙනු. පරිගණකගත ගිණුම් තුල ක්ෂණිකව පියවල තුලනය කරනවා. ඒක තමයි අන්තර් බැංකු ගෙවීම. මේක තමයි මුලින්ම ඇතුනේ. තාමත් ක්‍රියාත්මකයි. අරක තමයි විශාල එකට ආවේ. හරිනේ. ස්ලිප් එකේ RTGS එකේ වෙනස. රයිට්. ඊළඟට හතරවන ආදර්ශ ප්‍රශ්නය මහ බැංකුවේ ගෙවීම් පියවීම් දෙපාර්තමේන්තුව විසින් හිස්තනක් සන්නාම යටතේ කාඩ් පත් හා අනිකුත් ගෙවීම් සඳහා පහසුකම් සලසන ක්‍රමය හිස්තනක් ලෙස හඳුන්වයි. මොකද්ද? මහ බැංකුවේ ගෙවීම් පියවීම් දෙපාර්තමේන්තුව විසින් හිස්තනක් සන්නාමය මොකද්ද? ලංකා පේ. මතකද? ලංකා පේ සන්නාමය. ලංකා පේ. ලංකාපේ සන්නාමය යටතේ කාඩ් පත් හා අනිකුත් ගෙවීම් සඳහා පහසුකම් සලසන ක්‍රමය තමයි මොකද්ද? ජාතික ගෙවීම් යාන්ත්‍රණය. ජාතික
ගෙවීම් යාන්ත්‍රණය. තීර කොටස ඔක්කොම ටික කතා කරා. ජාතික ගෙවීම් යාන්ත්‍රණය. ජාතික ගෙවීම් යාන්ත්‍රණය. නැෂනල් පේමන්ට් ප්‍රොසෙස් කියන එක. නැත්නම් නැෂනල් පේමන්ට් සිස්ටම් කියන එක. මහ බැංකුවේ ගෙවීම් පියවීම් දෙපාර්තමේන්තුව ලංකා පේ කියලා වෙනම බ්‍රෑන්ඩ් එකක් හදලා ඒ බ්‍රෑන්ඩ් එක යටතේ කාඩ් පත් සහ නිකුත් ගණන්දුණු පරිගණකාශ්‍රිත ගිණුම් වල සටහන් කරලා පවත්වන ක්‍රමය තමයි ජාතික ගෙවීම් යාන්ත්‍රණය කියන්නේ. ඊළඟ ප්‍රශ්න බලන්න. පස්වෙනි ප්‍රශ්නේ මේකත් අර ජාතික ගෙවීම් යාන්ත්‍රණයට සම්බන්ධ සංකල්පයක්. එක් බැංකුවකට අයත් ඕනෑම ATM යන්ත්‍රයකින් සේවා ලබා ගැනීමට පහසුකම් සලසා ඇති පොදු යාන්ත්‍රණ තාක්ෂණය. දැන් දරුවනේ අපි තුමු ලංක බැංකුවේ දහසකට නෝඩු සංඛ්‍යාවක් ATM යන්ත්‍ර රට පුරා සවි කරලා තියෙනවා. අපි ගිණුම පවත්වගෙන යන්නේ පිළියන්දල ලංක බැංකු ශාඛාවේ නම් පිළියන්දල ලංක බැංකු ශාඛාවේ සවි කරපු ATM යන්ත්‍රෙම වෙන්න ඕනේ නැහැ. රටේ ඕනෑම ATM යන්ත්‍රයකින් අපිට පහසුකම් ලබන්න පුළුවන්. ඒ කියන්නේ සියලුම ATM යන්ත්‍ර තනි යන්ත්‍රයක් බවට පත් කරලා තියෙන්නේ. අන්නේ තාක්ෂණය නිසා අපිට ලංකාවේ සංචාරය කරද්දී අපිට හමු වෙන පහසු අපේ ලංක බැංකුවට අයිති තමන්ගේ බැංකුවට අයිති ඕනම ATM මැෂින් එකකින් අවශ්‍ය මූල්‍ය ඒ කියන්නේ මුදල් ආපසු ලබා ගැනීම, මුදල් තැන්පත් කිරීම, ගිණුම් විශේෂය දැන ගැනීම වැනි සේවා ලබා ගන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ සැලසෙන පොදු යාන්ත්‍ර තාක්ෂණය තමයි CAS. ඒ කියන්නේ common ATM switch කියන එක. common ATM switch කියන එක. තේරුණාද? ඒ කියන්නේ ටෙලර් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය කියන එක. සිංහලේ කියනවා දාන්නේ ටෙලර් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය. ටෙලර් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය. පොදු යාන්ත්‍රණය ලෙසද. හරිනේ. මෙන්න මේ CAS තාක්ෂණය නිසා තමයි අපිට අපේ බැංකුවේ ලංකා පුරා විසුණු ඕනම ටෙලර් මැෂින් එකකින් පහසුකම් ලබන්න පුළුවන් එකයි. ඔක්කොම එක ආබද්ධ කරලා තියෙනවා. තේරුණාද? ඒකට කියන්නේ ටෙලර් යන්ත්‍ර සඳහා පොදු යාන්ත්‍රණය. common ATM switch. ලෙසද ඕනෑම බැංකුවකට අයත් ATM යන්ත්‍රයකින් සේවය ලබා ගැනීම සඳහා ස්ථාපිත කර ඇති පොදු යාන්ත්‍රණ තාක්ෂණය කියන SAS කියලා. මතකද? දැන් ඔබේ බැංකුව ලංක බැංකුව නම් ඔබට ලංක බැංකුවේ ඩෙබිට් කාඩ් එකක් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් තුලින් ලංක බැංකුවේ ATM මැෂින් එකෙන් සර්විස් එක ගන්න පුළුවන්. ඒක කිසි වාදයක් නැහැ නේ. ඒකෙත් ඕනම ලංක බැංකුව ඕනම ටෙලර් මැෂින් එකකින් ගන්න පුළුවන් මේ ඉස්සෙල්ලකු තාක්ෂණය නිසා. දැන් කියන්නේ ඒක නෙවෙයි. ඔබට ලංක බැංකුවේ ATM කාඩ් එකක් තමයි තියෙන්නේ. ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක්. ඔබ කමර්ෂියල් බැංකුවේ ATM මැෂින් එකෙන් සල්ලි ගන්නන්න පුළුවන්ද? පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ බැංකු අතර තියෙන ටෙලර් යන්ත්‍රත් ඒක අවබෝධ කරලා තියෙන නිසා අපිට අපේම බැංකුවේ අදාළ ටෙලර් යන්ත්‍රයක් වෙන්න ඕනේ නැහැ. වෙනත් බැංකුවකින් ස්ථාපිත කරපු ATM මැෂින් එකක් නම් අපිට මුලින්ම හම්බෙන්නේ ඒකනු සර්විස් එක ගන්න පුළුවන්. ඒ පුළුවන් වෙලා තියෙන්නේ මොකක් නිසාද? SAS තාක්ෂණය නිසා. ඒ කියන්නේ shared ATM switch කියන නිසා. ඕන ටර්ම් එක ඉංග්‍රීසියෙන් ලියා ගන්න පුළුවන්. අපි කො තීරපන්තිදි කළා තේරුණාද? තීර දේශනේදී කරා. shared 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 ATM switch. මේකේ S එක තියෙනවා, A එක තියෙනවා, ස්විච් වලින් S අරන් තියෙන එක තමයි මේ SAS අරන් තියෙන විදිහට. SAS අරන් තියෙන විදිහට. තේරුණානේ? එතකොට අපි උකට කියනවා දැන් ඉස්සෙල්ලා ටෙලර් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයනේ. මේක ටෙලර් යන්ත්‍ර සඳහා වූ ටෙලර් යන්ත්‍ර සඳහා වූ හවුල් යාන්ත්‍රණය. අරක පොදු මේක හවුල් යාන්ත්‍රණය. හවුල් යාන්ත්‍රණය එකම බැංකුවේ ATM මැෂින් එක ආබද්ධ කරපු නිසා අපි කියනවා ටෙලර් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය. බැංකු කීපයක එක ආබද්ධ කරපු නිසා අපි කියනවා හවුල් වෙලානේ. එහෙනම් ටෙලර් යන්ත්‍ර සඳහා වූ හවුල් යාන්ත්‍රණය කියලා කියනවා. පැහැදිලිනේ? රයිට්. ඔය ජාතික ගෙවීම් යාන්ත්‍රණේ උපකොටස් ඔය කියන්නේ. ලංකාපේ සන්නාමයට ක්‍රියාත්මක වෙන. දැන් මෙතෙක් විභාගයට අහලම නැති අලුත්ම ප්‍රශ්න මතක තියාගන්න. මේවා ඇහුවොත් ලංකාවේ විශාල පිරිසක් අසරණ වෙයි. ඔබ අසරණ වෙන්නේ නැහැ. ඒ විශ්වාසය, ඒ සතුට දැන් ඉඳන්ම වර්ධනය කරගන්න. තේරෙනවද?
විභාග මානසිකත්වය යහපත් කරගන්න. මේවා අනිවාර්යයෙන්ම ඔබට පහසු ලියන්න පුළුවන්. ඊළඟ ආදර්ශ ප්‍රශ්නය මහ බැංකුවේ දෙවන අධිපති මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රථම අධිපති ධූරේ දරන ලද්දේ. මොකද විභාගයට එකපාරක් කරන මහ බැංකුවේ ප්‍රථම අධිපති මතකනේ. මේ අහන්නේ මහ බැංකුවේ දෙවන අධිපති. යාගෙන් පස්සේ ආපු එක්කෙනා. හැබැයි එයා ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් පළවෙනි අධිපතිවරයා. මොකද මුල් එක්කෙනා ශ්‍රී ලාංකිකයෙක් නෙවෙයි ඇමරිකන් ජාතිකයෙන්නේ. තේරෙනවද? එහෙනම් ලංකාවේ දෙවන අධිපති ඒ වගේම ලාංකික ප්‍රථම අධිපති කවුද? NU ජයවර්ධන මහත්මයා. NU ජයවර්ධන මහත්මයා. NU ජයවර්ධන. NU ජයවර්ධන. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන වන් ඩේ ක්‍රිකට් වෙනස් කරපු ක්‍රීඩකයා කවුද? මාස්ටර් බ්ලාස්ටර් කියන විරුදාවලිය ලැබූ සනත් ජයසූරිය ඉගෙනගත් පාසලමයි මාතර ශාන්ත සර්විසස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගෙන මහ බැංකු අධිපති ධූරේ දරුවේ දෙවනියට මෙයා. ඊළඟට 2007 විභාග ප්‍රශ්නයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රථමාධිපතිවරයාගේ නම. 2007 හැවුවනේ. මොකද්ද? ජෝන් එක්ස්ට්. යන්නේ මහ බැංකුව ආරම්භ කරන අවශ්‍ය 50 කෙඩුම්පත් සම්පාදනය කරේ. එයාට කෘතගුණ සැලකීමක් වශයෙන් එයාට මුලින්ම පැවරුනේ ජෝන් එක්ස්ට්. ජෝන් එක්ස්ට්. ජෝන් එක්ස්ට්. ඊළඟට 2008 විභාග ප්‍රශ්නය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙක. අපි දැන් කරන්නේ සෑහෙන ප්‍රමාණයනේ අරමුණු විස්තර කරන්නේ නම් කරන්න ඕනේ. මොකද්ද පළවෙනි එක? ආර්ථික හා මිල ස්ථායීතාවය. ආර්ථික හා මිල ස්ථායීතාවය. ආර්ථික හා මිල ස්ථායීතාවය. දෙවැනි එක මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවය. මතකයිනේ? මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවය. ඒ කියන්නේ මහ බැංකු පොලි අනුපාතයේ පහළ දාලා ආයෝජන වැඩි කරලා රටේ නිෂ්පාදනයේ රැකියා නියුක්ති ඉහළ දමමින් වෙළඳපොළ සැපයුම වර්ධනය කරලා සාමාන්‍ය මිල මට්ටම පහළ ස්ථාවර මට්ටමක රඳවා ගැනීම තමයි ආර්ථික මිල ස්ථායීතාවය කියන්නේ. ආර්ථික උත්පාදතාවපත් ඇති වෙන්නේ නැහැ. මූල්‍ය ක්‍රම ස්ථායීතාවය කියලා අපි ඉගෙන ගත්ත මොකක්ද? ඉහළ ද්‍රවශීලතාවක් ඇති බැංකු පද්ධතියක් බිහි කරලා ව්‍යාපාරික ප්‍රජාවගේ සහ පාරිභෝගික ප්‍රජාවගේ මූල්‍ය අවශ්‍යතා ඉෂ්ට කළ හැකි ශක්තිමත් මූල්‍ය ක්‍රමයක් ස්ථාපිත කර පවත්වාගෙන යාම. හරිනේ? ওই දෙක තමයි මූලිකම අරමුණු දෙක මහ බැංකුව. අපි බලමු ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙක සඳහන් කරනවා. ඒකත් 2014 යහපු කලින් ප්‍රශ්නයක්මයි. උත්තරේ අපිට දැම්මේ නැහැ. කීප සැරයක් රිපීට් වෙච්ච නිසා. මතකයිනේ? 2015 විභාග ප්‍රශ්නය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථිකයේ මුදල් සැපයුම පාලනය කරන ආකාර හතරක් ලියන්න. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටේ මුදල් සැපයුම පාලනය කරන ආකාර හතරක්. ඕක වඩා හොඳයි මූලික ක්‍රම දෙක ඇහුවනම්. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක මූල්‍ය පාලන උපකරණ දාගෙන කියලා අපිට ලියන්න තිබුණා. දැන් ඉතින් එහෙම ලියන්න බෑ. පොදු හතරක් ලියන්නට ඕනේ. තේරුණාද? මහා ආර්ථිකයේ මුදල් සැපයුම පාලනය කරන ආකාර හතරක්. එකක් මොකද්ද? එකක් තමයි මහ බැංකු පොලි අනුපාතය. මහ බැංකු පොලි අනුපාතය වෙනස් කිරීමෙන්. මහ බැංකු පොලි අනුපාතය වෙනස් කිරීමෙන් පුළුවන් කරන්න. පොලි අනුපාතය වැඩි කිරීම තුළ මුදල් සැපයුම සංකෝචනය කරන්න. පොලි අනුපාතය අඩු කිරීම තුළ මුදල් සැපයුම වර්ධනය කරන්න පුළුවන්. පැහැදිලිනේ? තව එකක් තමයි විවට වෙළඳපොළ කටයුතු. විවට වෙළඳපොළ කටයුතු මගින්. විවට වෙළඳපොළ කටයුතු මගින්. ඒ කියන්නේ මහ බැංකුව භාණ්ඩාගාරයේ වෙනුවෙන් රජයේ සුරකුම්පත් විවෘතව මිලදී ගැනීම කිරීම කරනවා. ඒ වගේනුත් මුදල් සැපයුම සංකෝචනය වීම ප්‍රසාරණය වීම වෙනවා. තවත් එකක් තමයි අවම සංචිත අවශ්‍යතා. අවම සංචිත අවශ්‍යතා නියම කිරීම මගින්. නියම කිරීම මගින්. නැත්නම් නියම කිරීමෙන්. අර වාණිජ බැංකු මහ බැංකුවේ තමන්ගේ ගිණුම් වල තැන්පත් කළ අවම සංචිත ප්‍රමාණය අඩු වැඩි කිරීම තුලත්
මුදල් සැපයුම අඩු වැඩි කරන්න පුළුවන්. තවත් ක්‍රමයක් තමයි වට්ටම් අනුපාත වෙනස් කිරීම මගින්. වට්ටම් අනුපාත වෙනස් කිරීම මගින්. ඒ කියන්නේ වාණිජ්‍ය බැංකු සහ ප්‍රාථමික වෙළෙන්දු ළඟ තියෙනවනේ රජයේ සුරකුම්පත්. ඒ සුරකුම්පත් පුළුවන් කල්පිරෙන පෙර වට්ටම් කරන්න. ඒ වට්ටම් කරනකොට වට්ටම් කරනකොට අය කරන පොලි අනුපාතය. ඒක තමයි මේ වට්ටම් අනුපාත කියන්නේ. ඒ වට්ටම් අනුපාතයේ අඩු වැඩි කිරීම අනුව ඒ වට්ටම් කිරීමත් අඩු වැඩි වෙනවා. ඒතර මුදල් සැපයුම අඩු වැඩි වෙනවා. අපි ඔක විස්තරාත්මකව කතා කරා මීට පෙර පාඩම් පරිච්ඡේදයන් තුලදී. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මහ බැංකුව විසින් ආර්ථික පර්යේෂණ පවත්වා ආර්ථිකයේ විවිධ ශ්‍රේෂ්ඨ පිළිබඳ පහත අංශ ඔස්සේ ප්‍රසිද්ධ කරනු ලබන වාර්තා නම් කරන්න. මහ බැංකුවේ ප්‍රධානම ආර්ථික පර්යේෂකයා පර්යේෂණ පවත්වලා ආර්ථිකයේ විවිධ ශ්‍රේෂ්ඨ අපි තුමු රක්ෂණ ශ්‍රේෂ්ඨය, කෘෂිකාර්මාන්ත ශ්‍රේෂ්ඨ, දීවර, අපනයන ආදි වශයෙන් ශ්‍රේෂ්ඨ පිළිබඳ අංශ ඔස්සේ දත්ත රැස් කරලා විශ්ලේෂණය කරලා ප්‍රසිද්ධ කරන විවිධ වාර්තා මගින්. ඒ වාර්තාවත් වහන එකක් ආර්ථික අංශ පිළිබඳව විශ්ලේෂණාත්මක තොරතුරු ප්‍රසිද්ධ කරන්න ඕනේ. ආර්ථිකයේ සියලුම අංශ පිළිබඳව විශ්ලේෂණාත්මක තොරතුරු මේ තරම් තනි පොතක් මොකද්ද? ඔයගොල්ලන් ඉස්කෝලේ ටීචර්ස්ලා එහෙම ආර්ථික විද්‍යාවගන් ටීචර්ගෙත් තියෙනවා මොකද්ද? මහ බැංකු වාර්ෂික වාර්තා. මහ බැංකු වාර්ෂික වාර්තාව. දෙවන එක තමයි ආර්ථික අංශ පිළිබඳව සංඛ්‍යාත්මක තොරතුරු. අද අරකේ විශ්ලේෂණාත්මක තොරතුරු ඒ අංශ පිළිබඳව සංඛ්‍යාත්මක තොරතුරු සංඛ්‍යා වශයෙන් ගලපලා තියෙන පුංචි පොතක් මොකද්ද? සමාජ ආර්ථික දත්ත. සමාජ ආර්ථික දත්ත. සමාජ ආර්ථික දත්ත. පැය 100ක් වගේ මුදලකට මේක ගන්න පුළුවන්. සමාජ ආර්ථික දත්ත. අපි ඊළඟ ප්‍රශ්නට යමු. රටේ මුදල් සැපයුම ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමට අදාළව මහ බැංකුවට පැවරී ඇති ප්‍රධාන කාර්යයන් දෙක. තේරුණානේ? රටේ මුදල් සැපයුම ප්‍රශස්ත මට්ටම. ඒ කියන්නේ මුදල් සැපයුම ආර්ථිකයට අවශ්‍ය විදිහට, ඒ කියන්නේ අඩුත් නැති වැඩිත් නැති හොඳ මට්ටමින් පවත්වාගෙන යාමට අදාළව මහ බැංකුවට පැවරී ඇති ප්‍රධාන කාර්යයන් දෙක. මේ ආකාරයෙන් මේ සොරෙන් ප්‍රශ්නයක් අහලම නැහැ. අමාරු නැහැ. ඇහුවොත් සමහර වෙලාවට ළමයි නිකන් අසරණ වෙනවා. අතරමං වෙනවා. ඕගොල්ලෝ කියන අපි හොල්මන් වුණා කියලා මේ ප්‍රශ්න දෙක අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. තේරුණාද? ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් දෙකක් බලපානවා. ඒ කාර්යයන් දෙක ප්‍රශස්ත ආකාරයෙන් ඉටු නොවුනොත් මුදල් සැපයුම මොකද වෙන්නේ? අනපේක්ෂිතව පාලනයකින් තොරව අඩු වැඩි වෙන්න ගන්නවා. එහෙනම් මුදල් සැපයුම රටට අවශ්‍ය විදියට පාලනයකින් යුතුව පවත්වාගෙන යන්න තමයි ඒ කාර්යයන් දෙක අදායක වෙන්නේ. මොකද්ද? පළවෙනි එක මොකද්ද? මහ බැංකුවේ ප්‍රධානම කාර්යය මොකද්ද? මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. පළවෙනි එක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ මොකද්ද? මූල්‍ය පාලන උපකරණ දාගෙන ප්‍රශස්ත මුදල් සැපයුමක් ඇති කරලා ඒ අඛණ්ඩව පවත්වාගෙන ක්‍රියාත්මක වෙනවා නම් අනිවාර්යයෙන්ම උද්දමන මුකුත් ඇති වෙන්නේ නැහැ. ඒ පළවෙනි එක. දෙවෙනි එක මොකක්ද? මූල්‍ය නීති පනත අනුව රටට අවශ්‍ය කාසියා නෝට්ටු නිකුත් කිරීමේ ඒකාධිකාරී බලය දීලා තියෙන මහ බැංකුවටයි. මහ බැංකුව රටේ මුදල් සැපයුම ප්‍රශස්ත මට්ටමින්ම රඳව ගන්න පුළුවන් වන ආකාරයෙන් කාසියා නෝට්ටු නිකුත් කරනවා මිසක හිතුවක්කාර විදියට කාසියා නෝට්ටු නිකුත් කරොත් මොකද වෙන්නේ? අනවශ්‍ය ලෙස මුදල් සැපයුම ඉහළ යනවා. ඉහළ ගියාට රටේ නිෂ්පාදනය ඉහළ ගිහලා නැත්තම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම උද්දමනය ඇති වෙනවා. උද්දමනය ඇති වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? කාසියා නෝට්ටු නිකුතුව පාලනයකින් යුතුව කරන්න වග බලා ගත්තොත් අන්න මුදල් සැපයුම පාලනය කරගන්න පුළුවන්. ඕක තමයි ප්‍රධානම කාර්යයෙන් දෙක. කාසියා නෝට්ටු නිකුත් කිරීමේ කටයුතු
පාලනයකින් යුතුව ක්‍රියාත්මක කිරීම. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මහා බැංකුවේ නියෝජ්‍යායතන කාර්යයක් ලෙස සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය සම්බන්ධයෙන් ඉටු කළ යුතු මූලික කාර්යයන් කවරේද? දැන් අපි කතා කරා ඊට පෙර මහා බැංකුවේ තියෙන නියෝජ්‍යායතන සේවා නැත්නම් නියෝජ්‍යායතන කාර්යයන්. ඒ කියන්නේ රජය වෙනුවෙන් විවිධ පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටමින් ඉටු කරන කාර්යයන් තමයි නියෝජ්‍යායතන කාර්යයන් කියන්නේ. රජයේ හෝ වෙනත් පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටමින් ඉටු කරන භූමිකා තමයි නියෝජ්‍යායතන කාර්යයන් කියන්නේ. එයින් එකක් තමයි සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීම. ඒ කියන්නේ පෞද්ගලිකංශයේ විශ්‍රාමයට නොලබන සේවකයන් වෙනුවෙනුත් කම්කරු දෙපාර්තමේන්තුව හෝ කම්කරු කොමසාරිස්වරය වෙනුවෙනුත් පෙනී සිටමින් ඉෂ්ට කරන කාර්යයක් තමයි සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීම. මේ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කරනවා කියලා කරන්නේ මොනවද කියලා මේ අහන්නේ. එකක් මොකද්ද? එකක් තමයි කම්කරු කොමසාරිස්ගේ අනුමැතිය අනුව සේවකයින් වෙනුවෙන් අර්ථසාධක අරමුදල් ගිණුම් විවෘත කර පවත්වාගෙන යනවා. පළවෙනිම එක ඒකනේ. EPF account තියෙන්නේ මෙහෙනේ මහ බැංකුවේනේ. තේරෙනවද? ඒ කියන්නේ සේවා යෝජකයෙක් ඉල්ලීම් කරනවා මෙන්න මේ සේවකයව EPF ගිණුම් ක්‍රමයට දායක කරන්න කියලා අයදුම් පත්‍රය සම්පූර්ණ. ඒක කම්කරු කොමසාරිස්තුමා යා අනුමත කරන සාතික කරලා යවුම තමයි යවුම මහ බැංකුවේ EPF ඩිපාර්ට්මන්ට් එකේ තියෙන ගිණුම් අංශයේ ඒ අදාළ නවක සේවකයෝගෙන් ගිණුමක් විවෘත කරන ප්‍රධාන පළවෙනිම එක ඒක තමයි. තේරුණාද? ඒතර ක්ලියර් බ්ලොක් පළවෙනි එක තමයි නවක සේවකයින් නැත්නම් ශ්‍රමිකයින් නවක සේවකයින් සඳහා සේවක අර්ථසාධක අරමුදල් ගිණුම්. සේවක අර්ථසාධක අරමුදල් ගිණුම් විවෘත කර පවත්වාගෙන යාම. ඔක තමයි පළවෙනි කාර්යය. හරිද? හැම දෙනාම අලුතෙන් එන සේවකයන් හැමෝටම හාම් පුතා ඉල්ලීමක් කරනවා. කම්කරු කොමසාරිස් අනුමත කරනවා. සාතික කරලා ගිණුමක් විවෘත කරලා පවත්වාගෙන යනවා. දෙවැනි එක තමයි මාසිකව සේවා යෝජකයෝ මාසිකව එවනවා මොනවද? දායක මුදල්. මතකනේ සේවකයාගේ දල වැටුපෙන් 8%ක් උපරිම කපා ගන්නවා සේවකයා. උපරිම කපන්න මෙච්චරයි. ඊට අඩුවෙන් පුළුවන්. දැන් හාම් පුතාට ඕන සේවකයාගේ 8% සේවකයන් ගන්නතු තමන්ටම දාන්න පුළුවන්. ඒ නිසා උපරිම දාන්න පුළුවන් 8%යි. සමහර සේවා යෝජකයෝ ලංකාවේ 5%යි කපන්නේ. 3% වාසිය සේවකයට දෙනවා. සේවකයාගේ 8%ම ගන්න 5%යි. ඉතුරු 15 දානවා හාම් පුතා. කොහොමද 120 දෙන්නත් ඕනවම. තේරෙනවද? දැන් සේවකයාගෙන් කැපුවේ නැහැ කියන්නකො 120 වෙන හාම් පුතා දානවා. තේරෙන කතාව. ඒ වගේ 8%ක් සේවකයන් උපරිම කපා ගන්නවා. 12%ක් අවම එතකොට. අර යන්නේ 8% කියන්නේ උපරිමේ. අපේ පැත්තෙන් කපන්න පුළුවන් උපරිම 8යි. හාම් පුතාගේ අවම දාන්න පුළුවන් ගන්න 12%යි. මොකද අපේ 8% තව අඩු කරොත් එයාට තව වැඩි වෙනවනේ. තේරෙනවද? එයාගේ තියෙන අවමයි 12යි. ඒ 120ක දායකය මාස්පතා යවන්න ඕනේ. මාස්පත එයාර මුදල් ගිණුම් වලට රැස් කරන්න ඕනේ. දෙවෙනි එක තමයි මාසික දායක මුදල්. මාසික දායක මුදල් ගිණුම් තුලට එක් රැස් කිරීම. ගිණුම් තුලට එක් රැස් කිරීම. ගිණුම් තුලට එක් රැස් කිරීම. තුන්වෙනි එක තමයි දැන් සේවකයෙක් විශ්‍රාම ගියාමනේ මේක අපෝ ගෙවන්නේ. සේවකයෙක් විශ්‍රාම ගියාම එයා නියමිත ඉල්ලුම් පට්ට සම්පූර්ණ කරලා සේවා යෝජකයන් ඉල්ලුවා. සේවා යෝජකයා සංකල්ලා කම්කරු කොමසාරිස්වරයාට එවනවා. කම්කරු කොමසාරිස්වරයා ඒක සහතික කරලා මහ බැංකුවට එන එක සහතික කළා යවීමෙන් අදහස් කරන්නේ මේ සේවක විශ්‍රාම ගොස් ඇති බැවින් මේ සේවකයට අයිති EPF ඒ කියන්නේ සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවා වූ නිදහස් කරන කියලා ඉල්ලීම. ඒ ඉල්ලීම පිට අන්න මෙයාගේ ගිණුම වසා දමලා අර්ථසාධක අරමුදල් ගිණුමේ ශේෂයයි ඒකට අවුරුදු ගානක් තිබිච්ච පොලිය එකතු කරලා මුළු ප්‍රතිලාභේ
චෙක් පතක් මගින් මහ බැංකුව ගෙවනවා. තේරෙනවද? ඒ මහ බැංකුව අන්න ඒ වගේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීමට පදනම් කරගන්න චෙක්පත් තමයි අපි මහ බැංකු චෙක්පත් කියලා කතා කරන්නේ. චෙක්පත් පාඩමිති කීපසරක භාගයට ඇහුවොත් මහ බැංකු චෙක්පත්. මොකද මහ බැංකුව සාමාන්‍ය පුද්ගලයොත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැනේ. නමුත් සාමාන්‍ය පුද්ගලයොත් එක්කලා විශේෂ අවස්ථාවලදී විශේෂ සිදුවීම් නිසා ගනුදෙනු කරන්න වෙනවා. මෙන්න හම්බුලිසේ වෙන උදාහරණයක් ආවේද? මොකද්ද? සේවකෙක් විශ්‍රාම ගියාම සේවක අර්ථසාධක මුදල් දායක මුදල් ගෙවන්නේ මහ බැංකු චෙක්පතක් මගින්. තේරෙනවද? එහෙනම් තුන්වෙනි අවසානයේ කොටසින් ලියන්න පුළුවන්. විශ්‍රාම යන සේවකයින්ට විශ්‍රාම යන සේවකයින්ට නියමිත අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවා පියවීම. ගෙවා පියවීම. ඔන්න වගේ කාරණ කීපයක් අර්ථසාධක අරමුදල නැත්නම් සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණ සම්බන්ධයෙන් මහ බැංකුවට පැවරෙනවා. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නට යමු. මහ බැංකුව රටේ මුදල් සැපයුම් පාලනය කිරීම සඳහා ණය ඉල්ලුම්කරුවන්ගේ ණය අවශ්‍යතා උපක්‍රමික ලෙස වෙනස් කිරීමට බැංකු ආයතන ලවා ක්‍රියා කරනවා. මේ කුමන මූල්‍ය පාලන උපකරණයටද අයත් වේද? එම ක්‍රමය කෙසේ හඳුන්වන්නේද? ප්‍රශ්න දෙකක් වාස්තවික ප්‍රශ්නයක් දිගුණාට. මහ බැංකුව රටේ මුදල් සැපයුම් පාලනය කිරීම සඳහා ණය ඉල්ලුම්කරුවන්ගේ ණය අවශ්‍යතා උපක්‍රමිකව වෙනස් කරනවා. ඒ ණය ඉල්ලන අවශ්‍යතාවයෙන් එයාගේ ඔළුවෙන් අයින් කරලා මහ බැංකුවට අවශ්‍ය ශේෂ්ත්‍රය දක්වා ණය ඉල්ලන්න එයා පොළඹවනවා. මතකද? උපායශීලී ලෙස අපි කිව්වේ අර මල තලන්නේ නැතුව බඹරු රොන් උරලා බොනවා වගේ, රොන් වල තියෙන පැණි බොනවා වගේ ණය ඉල්ලුම්කරුගේ හිත නරක කරන්නේ නැතුව ණය ඉල්ලුම්කරු ඉල්ලීම එකවර ප්‍රතික්ෂේප නොකර උපායශීලී ලෙස එයාලවම ඒ ණය ඉල්ලන එක අවශ්‍යතාවය අයින් කරලා ඒ මහ බැංකුවට අපේක්ෂිත ශ්‍රේෂ්ඨවල ණය ඉල්ලන තත්ත්වයට පත් කරනවා. තේරෙනවද? මොකද ඒක ගුණාත්මක නැත්තම් ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රම වලට අයිති වෙනවා. මොකද මේ ක්‍රමය නම් කරන්නේ මොරල් සුයසන් කියලා අපි කතා කරේ යහ පෙළඹවීම. එහෙනම් පළවෙනි තොර ලකුණ ප්‍රමාණාත්මක. එකම ප්‍රශ්න දෙකක් නිසා උත්තර දෙක තරු ලකුණු දෙක වෙන් කරන්න. හරිද? පරීක්ෂකවරයාට උත්තරේ ෂණිකව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අනික ඔයාලගේ උත්තර ලියන පිළිවෙල හරිම පිළිවෙලයි. හරිම නීට් කියන හැඟීම දෙන්නට ඕනේ. ගුණාත්මක. මූල්‍ය පාලන උපකරණ. ගුණාත්මක මූල්‍ය පාලන උපකරණ කියන ප්‍රධාන උපකල්පයට අයිති එක ක්‍රමයක් නෙමෙයි. එහෙනම් ඒකයි අහන්නේ දෙවෙනි එක. එම ක්‍රමය කෙසේ හඳුන්වන්නේද? මොකද්ද? යහ පෙළඹවීම. මේකටම කියනවා මොකද්ද? තව නමක් ශිෂ්ට ප්‍රයෝග. ශිෂ්ට ප්‍රයෝග කියන්නේ තෝකමයි. ශිෂ්ට සම්පන්නව. ප්‍රයෝගකාරී ශිෂ්ට සම්පන්නව ප්‍රයෝගකාරී ලෙස ණය ඉල්ලුම්කරුගේ අවශ්‍යතාවයේ බැංකුවට අවශ්‍ය අංශය කරා යොමු කරනවා. දැන් දීවර ණයක් ගන්න එන ව්‍යාපාරිකයට දීවර ණයවල තියෙන දුර්වලතාවය ගැන කියලා එපා කරනවා. උපායශීලීව. හරිද? එහෙනම් එයාට කියනවා පුළුවන් නම් කාර්මික ණයක් ගන්න, කර්මාන්ත ණයක් ගන්න. පුදුම ඉල්ලුමක් තියෙන කර්මාන්ත, විශේෂයෙන්ම සංචාරක හෝටල් කර්මාන්තයට. තේරුණාද? දැන් මේ ස්වභාවික වසංගතය වරුණුත් සංචාර කර්මාන්තයේ බොහෝ රටවල ශීඝ්‍ර වර්ධනය වෙනවනේ නැවත. විදේශවල සංචාරකින් ලොකු පීඩනයකින් ඒගොල්ලෝ වාර්ෂිකව සංචාර කරපු රටවල සංචාරය කරන බැරුව දැන් අවුරුදු 3ක් තිස්සේම. ඒ පීඩනයත් එක්ක වක්කඩ කෙරුවක ඉන්න ගන්නවනේ. ඒව තේරුම් කරලා කාර්මික ණයක් අරගෙන සංචාර හෝටලයක් ඉදි කරන්න වගේ පොඩි ඉඟියක් දීපු ගමන් මොකද වෙන්නේ? අනිවාර්යයෙන් මෙයායි පැත්තට හරවන. ඒක තමයි ශිෂ්ට සම්පන්නව. ඒ කියන්නේ අරයාගේ ණය ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ නැහැ. එයාට අපි දොස් කියලා නැහැ බැංකුව. ශිෂ්ට සම්පන්න ලෙස ප්‍රයෝගිකාරී ලෙස වැඩි කරනවා. යහපෙළඹෙවි. හරිනේ? මොරල් ඔන්න ටර්ම් එකක් ලියා ගන්න පුළුවන් මොරල් සුයේෂන්.
පැහැදිලිනේ. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මහ බැංකුව රජය වෙනුවෙන් ඉටු කරන නියෝජ්‍යායතන කාර්යයන් දෙකක් සඳහන් කරන්න. අපි මීට පෙර නියෝජ්‍යායතන කාර්යයන් කීපයක්ම කතා කරන්න මතකයිනේ. එයින් දෙකක්. එකක් තමයි ලංකාවේ විශ්‍රාමයට නොලබන පෞද්ගලිකාංශයේ සේවකයන් වෙනුවෙන් සහ කම්කරු දෙපාර්තමේන්තුව හෙවත් කම්කරු කොමසාරිස්වරය වෙනුවෙන් සේවක අර්ථසාධක කර මුදල් ගිණුම් විවෘත කිරීම, දායක මුදල් රැස් කිරීම, විශ්‍රාමිකයන්ට ප්‍රතිලාභ ලබා දීම කියන මොකද්ද? සේවක අර්ථසාධක කර මුදල කළමනාකරණය කිරීම කියන එක නියෝජ්‍යායතන සේවයක්. සේවකයන් වෙනුවෙන් කම්කරු කොමසාරිස්වරය වෙනුවෙන් කම්කරු කොමසාරිස් සහ පෙන්ෂන් නැති සේවකයන් සියල්ලම වෙනුවෙන් සියල්ලම නියෝජනය කරමින් කරන කාර්යයක් නිසා ඒක නියෝජ්‍යායතන සේවයක්. පළවෙනි එක තමයි සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීම. කළමනාකරණය කිරීම. තවත් ප්‍රධානම එකක් තමයි රජයේනේ ණය ගන්නේ. රටක රජයක්නේ ණය ගන්නේ. ඒ ණය ලබා ගන්නේ කාගෙන්ද, කොච්චරක්ද, දේශීය හෝ විදේශීය වශයෙන් කොච්චරක්ද, ණය ආපසු ගෙවන්නේ මොන වගේ පදනමකටද? ඒ කටයුතු තීරණය කිරීම මූල්‍ය ක්‍රමයේ විශේෂඥතාවයක් ඇති රටේ නියමුවවන මහ බැංකුවට රජය පවරනවා. එහෙනම් රජයේ වෙනුවෙන් තමයි මහ බැංකුව රාජ්‍ය ණය කළමනාකරණය කරන්නේ. රාජ්‍ය ණය කළමනාකරණය කිරීම. රාජ්‍ය ණය කළමනාකරණය කිරීම. ඔය වගේ තවත් තියෙනවා විදේශ විනිමය සංචිත පවත්වාගෙන යනවා රජයේ වෙනුවෙන්. තේරුණාද? ඒව ලියන්න පුළුවන්. මේ වගේ කාර්යන් දෙකක්. රයිට්. එතකොට ළමයි දැන් අපි අද පාඩම් පරිච්ඡේදයේ දීර්ඝ පරිච්ඡේදයක් වුණා. ඒ මහ බැංකු ඒකකයට අදාළව 2020 සිට 2000 දක්වා වර්ෂය තුල විභාගවලට යොමු වෙච්ච සියලුම වාස්තික අභ්‍යාස අපි කතා කරා. ලකුණු ලබා දෙන ආකාරයේ විවරණය කරමින් සහ විශේෂයෙන්ම වාස්තික ප්‍රශ්නවලට සුවිශේෂී වූ පිළිතුරු ලියන ආකාරය. බහුවර්ණ ප්‍රශ්නවල උත්තර 3ක් වැරදි, උත්තර 2ක් හරි. ඒ උත්තර දෙකෙන් සාපේක්ෂව වැඩි බර තැබීමක් කළා නිවැරදි වඩාත්ම නිවැරදි උත්තරේ තෝරගන්න ආකාරය ගැන අපි විවිධ පැති වලින් පෙන්ලා දුන්නා. මම හිතනවා දැන් මහ බැංකු ඒකකයේ සම්බන්ධයෙන් ඔබට ව්‍යුහගත අභ්‍යාස වලින් කිසි ප්‍රශ්නයක් නැහැ. වාස්තවික අභ්‍යාස වලටත් මුහුණ දෙන්න. අර විභාගෙදී ඔබ කරන මෙතෙක් කල් ශිෂ්‍යෝ කරපු දේ මොකද්ද? වාස්තික පේපර් එක ලේසි. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඔබේ වචනිකුත් ගේමක් නැහැ කියලා ඔයගොල්ලෝ කියනවනේ. මට හෙල්ල තියෙනවා ළමයි කියනවා අපිට ගේමක් නැහැ කියලා ෆස්ට් පේපර් එක. නෑ ගේමක් තියෙනවා එතන. ඒ මානසිකත්වයෙන් මිදිලා වාස්තික පේපර් එක තමයි පේපර් එක. ඒක තමයි අපිට ඉතාම අවධානයෙන් තාර්කිකව ලියන්න පේපර් එක. ඒක වරද්දගත්තොත් අපිට ඒ සාමර්ථ්‍යයක් නැහැ. මොකද අපිට මතකයි සර්ලා කිව්වා විසිම ඩීප් එඩියුකේෂන් එකේ ගුවන් ගුරුවරයෙක් කිව්වා පැහැදිලිව මේ උත්තරපත්‍ර පරීක්ෂකයෙක් වශයෙන් ලකුණු 85ත් 95ත් අතර සංඛ්‍යාවක් දෙවන ප්‍රශ්න පත්‍රයට ගත්ත ශිෂ්‍යයෝ මේ වාස්තික පේපර් එකේ ලකුණු 45ත් 55ත් අතර ගන්නවා. ඒ සාමර්ථ්‍යයක් අහිමි කරගන්නවා. ඒ නිසා අපි එතනට වැටෙන්නේ නැහැ. අපි දැන් හොඳ මානසික තත්ත්වයක් අපිට ඇති වුණා. අපි මේ ප්‍රශ්න රටාව, වාස්තික රටාව, ව්‍යුහගත රටාව තේරෙනවා. අපි ඕනම තත්ත්වයකට මුහුණ දෙන්න සූදානම් බව තියෙනවා කියන මානසික විශ්වාසය ඇති කරගන්න ඕනේ. එහෙම අඩුවක් තිබේ නම් මම ඉල්ලීමක් කරනවා නැවත නැවතත් අඩු ගන්න දෙවෙනි වරවත් අපේ මේ වැඩසටහන් පරිශීලනය කරලා ඒ ප්‍රයෝජනෙ ගන්න. හොඳ අපි බැංකුව ඒකකේ ඊළඟ පාඩම් ඒකකව සම්බන්ධයෙන් අපි න්‍යායාත්මක පන්තිදී කතා කරපු ඒකක සම්බන්ධයෙන් විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න ඉදිරි පරිච්ඡේදවල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.